ප්‍රමාත් සහෝදර සහෝදරියනි දේවා මට කියමු ශුද්ධාත්මයෙන් පූර්ණ කරන්නට අප වෙනින් මැදිහත් වෙන්නට කියලා. නමු මරියනි ප්‍රපසාද පුණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නතුරින් ආශිර්වාද ලදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයන් ජේසුස් ආශිර්වාද ලදහම. සාත මරියනි දේවමෑණියනි පාපය අපදේසා දැනුත් අපේ මරණ වේලෙදී ත්‍යාඥා කරවනවාමි. අපේ එක්සිතව යාඥා කරමු මේ මොහොතේදී මේ අධ්‍යයනයට එකතු වෙන හැම කෙනෙක්ම අස්තික පියාගෙන ස්වාමීන් වහන්සේ තුළ නතර වෙන ශුද්ධාත්මයන් වහන්සේ විල්ලා ගන්න. මා වෙනුවෙන්ද අසන අපි හැම කෙනෙක් වෙනුවෙන්ද යාඥා කරමු සර්වපරාක්‍රම දෙවි ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනේ ජීවමාන අත්දැකීමක් කරගන්නට මේ මොහොතේ අප ස්පර්ශ කරන නාලෙප කරන්න. ඒ වචනේ තුල අත්දැකීම කර ගැඹුරින් ගැඹුරට යන්නට ස්වාමීන් වහන්සේ මාවුස් වලට යන අතර ගෝලයන් සමග ගියාසි අපගේ ජීවිත ගමන තුල ඔබ වහන්සේ වඳුර ගන්නට. ඒ වචනේ උන්ගේ හදවත තුල කින්නක් මෙන් දැල්වෙන වෙලාව වගේ ස්වාමින් වහන්සේ වහන්සේගේ වචනේ මාගේ අතුලාන්තයේ අත්දැකීමක් කරගන්න. වාසව පොස් ස්පර්ශ කරන ආලේප කරන්න. වාසගේ බලයෙන් පුරවන්න සන්නද්ධ කරන්න. වාසගේ බලයයි මේ වාසගේ පූර්ණතාවයයි. වාසර ස්තුති ස්වාමිනී මහිමය වේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා. හලෙලූයා හලෙලූයා හලෙලූයා. මේකදී අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අපට ලැබේවා. ආමේන්. මගේ ආදරණීය මාතේනි අපි උත්තාන සමයේ 3 වෙනි සතියට යන්නේ. අපි උන්වහන්සේ පළවෙනි සතිය අපි අත්දැක්කා ජේසු මරණයෙන් උත්තාන වීම. දෙවෙනි සතිය දායාවේ ඉරිදින ස්වාමීන් වහන්සේ ගෝලයන්ට ප්‍රකාශ වෙලා සාමය උන්වහන්සේගේ තුවාලත් එක්ක අයිති කරගත් සාමයක් ගැන කතා කරා. ඊට පස්සේ අද දවසේ අපි දකින්නේ ස්වාමීන් වහන්සේ කොහොමද මේ අත්දැකීමට යාලා ජෙරුසලම අතහැරලා යනවා. ජෙරුසලම අතහැරලා යන්නේ එම්මාවුස් වලට ස්වාමීන් වහන්සේ යාලත් එක්ක ගමන් කරන විදිය. මගේ ආදරේ මාන්තනේ අපි සූදානම් වෙන්නේ ශුද්ධාත්ම ආගමනයට. ඒ ශුද්ධාත්ම ආගමනයට ශුද්ධාත්මන ලබන්න කලින් එයාලගේ ජීවිතයේ තිබිච්ච අත්දැකීම් මොනවද කියන එක. කියන්නේ එක එක විදියෙන් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරගත්ත විදිය එක එක සුවිශේෂ වලින් අපි අයිති කරගෙන අපි මෙනෙහි කරනවා මේ ඉරිදාවන් 6 පුරාවටම. අපි දකිනවා ඒ අවසානයේ අපි දකිනවා උන්වහන්සේගේ උත්ථානයෙන් පස්සේ ඉරිදා අපි ශුද්ධාත්මයන්න් වහන්සේව අයිති කරගන්න අත්දැකීමට යනවා. ඉතින් ඒ ස්වර්ගාරෝපණ අත්දැකීම ලබන්නේ 7 වන ඉරිදා 8 වන ඉරිදා ශුද්ධාත්ම ආගමනය අපි අයිති කරගන්නවා. ඒතර මගේ ආදරේ මන්තිනි මේ පසුබිමත් එක්ක අද අපි අයිති කරගන්නේ එම්මාවුස් ගමනේ සිද්ධියත් එක්ක. එතකොට ජේසු බලන්න එයාලව ජෙරුසලම දාලා ගිය ගෝලයන්ට දර්ශනය වෙලා ජෙරුසලම දාලා යන අයට දර්ශන වෙලා නැවත එයාලව ජෙරුසලමට ගන්න අත්දැකීම. ඒතර ඒ අත්දැකීම ලැබපු ගෝලයන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව උත්ථානය ශුද්ධාත්මයන්ෝ කියන තැන අත්දකින්නේ කොහොමද? ඒකත් එක්ක එයාලා ක්‍රියා කරේ කොහොමද කියන එකයි පළවෙනි කියවීම අපි අයිති කරගන්න. ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ සිට. දැන් මේ පේදුරුතුමාගේ මුල්ම දේශනාව මගේ ප්‍රමාන්තනේ. මේ මුල්ම දේශනාවේ 3000ක් විතර හැරෙනවා. ඒ ශුද්ධාත්ම ආලේපය තුළ ක්‍රියා කරද්දී එයාලගේ ජීවිතය බලයක් එක්ක ක්‍රියා කරන විදිහ අපි අයිති කරගන්නවා මගේ ආදර ප්‍රමාන්තනේ. අපි හැමෝම වචනේ ගමු. ඔබගේ බයිබල පෙරලා ගන්න. නෝට්ස් ගන්නවා අය පුංචි නෝට් එකක් තියාගන්න. මේ වචනයත් එක්ක ගැඹුරු අධ්‍යයනයට යන මේ මොහොතේදී. ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ සිට. අපි කියමු එවිට 11 දෙනා සමහමම කියවන්න. එවිට 11 දෙනා සමග නැගී සිටි පේදුරුතුමා ශබ්ද නගා ඔවුන්ට මෙසේ කීය. ජුදෙව් ජනයනි ජෙරුසලමේ වසන සියල්ලෙනි මෙය දැනගන්න. මගේ වචනවලට සාවධානව සවන් දෙන්න. මගේ ආදර ප්‍රේමන්තයනි වචනේ කතා කරලා කියනවා දැන් මේ ශුද්ධාත්ම ආගමනය ශුද්ධාත්ම අත්දැකීම ලැබුණයින් පස්සේ එයාලගේ ජීවිතේ හැසිරීම. දැන් බයෙන් දොරවල් වහගෙන හිටිය ඒ ජීවිත දොරවල් කඩාගෙන එළියට එනවා. ප්‍රසිද්ධියේ ස්වාමීන් වහන්සේ සාක්ෂි දරනවා. ඒකයි ජේසුස් කතා කළා කියන්නේ එම්මාවුස් වලින් ප්‍රකාශ වෙලා එයාලව ජෙරුසලමට ඉන්නවා. මොකද ජෙරුසලමේදී තමයි ඉහළින් ලැබෙන බලයෙන් එයාලව සන්නද්ධ වුනේ. ඒතකොට ඉහළින් ලැබෙන බලයෙන් සන්නද්ධ වෙනායින් පස්සේ වෙන දේ තමයි මේක. එනිසා අද උන්වහන්සේගේ වැදගත්කම මොකක්ද? ඉහළින් බලය ලැබෙනකන් ඔබ සේනාකුළුවේ ඉන්නවා කියන එක. එතකොට ක්වොරන්ටයින් කියන එකේදී මගේ ආදරේ ප්‍රමාන්තිනේ ඒකේ ප්‍රධානම ඒකේ ලතින් තේරුම ඇවිල්ලා 40 කියන එක.
ඒතර ඒ ජීවිත සිද්ධියත් එක්ක ඔබගේ මගේ ජීවිත සිද්ධිය කොච්චර දැන් මේ ඔබ මම ඉන්න කාල පරිච්ඡේදය කොච්චර යාවජීවයිද සම්බන්ධයිද කියන එක බලන්න. ඒතර පේතෘතුමා කතා කරලා කියනවා බලන්න නැගී 11 දෙනා සමග නැගී. අයි 11 දෙනා කියලා කියන්නේ ජුදාසේ වෙනකොට සිය දිවිහානි කරගෙන ඉවරයි. ජුදාසේ අත්දැකීමෙන් ගිලිහිලා ඉවරයි. එතන මේ සංඛ්‍යාව හරි වැදගත්. පස්සේ ඒගොල්ලෝ නැවත වතාවක් මගේ ප්‍රමාණයෙන් එයාලා 12 දෙනා මොකද ගෝත්‍ර 12 පුරාණයේ තිබිච්ච ගෝත්‍ර 12 එයාලා ඒ ගෝත්‍ර 12 අරගෙන ඒක පූර්ණත්වයේ තමයි නවගිස්ම ගෝත්‍ර 12 නවගිස්ම ගෝලයන් 12ත් එක්ක මේ අත්දැකීම අරගෙන යන්නේ. ඒතර ඒ තැනදී මගේ ආදර ප්‍රමාණයෙන් ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා මේ 12 දෙනාගෙන් එක්කෙනෙක් ගිලි වුණා. ඒ කියන්නේ ගිලීම කොච්චර බලපානවද? ඒතර 11 දෙනාත් එක තමයි පේදුරුතුමා කටයුතු කරන්නේ. ඒක නිසා ඔබගේ මගේ ජීවිතයේ ඔබ මම මේ 12 ඉන්නවා කියන එක වැදගත් වෙනවා. ඒ 12 වෙනියාට අතින් උනාසගේ අතින් කනෙක්ෂන් එකකින් ගිලිහෙච්ච කාලකන්ණි තැනට වැටෙන්නේ නැතුව ඒ 12 ඉන්නවා කියන එක අතිශයින් වැදගත් වෙනවා. ඉතින් ඒ අත්දැකීමත් එක්ක අපි යනවා. මෙසේ කිය ජුදෙව් ජනයනි ජෙරුසලමේ වසන සියල්ලනි මේ දැනගන්න මාගේ වචන වලට සාවධානව සවන් දෙන්න. මොකද්ද කියන්නේ? පේදුරුතුමාගේ වචන. මාගේ වචන. ඇත්තටම මේක පේදුරුතුමාගේ වචනද? මේ කතා කරන්නේ පේදුරුතුමාගේ වචනද? පේදුරුතුමාගේ වචන ගත්තායින් පස්සේ අපි දන්නවා කොච්චර බොල් හිස් වචනද තිබුණේ. ඉතින් පේදුරුතුමාට ගිෆ්ට් එකක් තිබුණා. ස්වාමීන් වහන්සේ පේදුරුතුමා හරහා කතා කරා. මෙතන විතරක් නෙමෙයි. මතේතුමාගේ 16 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. මතේයු 16 අපි අයිති කරගන්නවා මගේ ආදර පින්වත්නි. පේදුරුතුමා කොහොමද ඒ තැන අත්දැකීමට යන්නේ? මතේතුමාගේ 16 වෙනි පරිච්ඡේද 16. සිමුන් පේදුරු උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුවරයානෝය ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝය කිය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් කියන්න. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ජෝනාගේ පුත් සිමුන් ජෝනාගේ පුත් ඔබ ඊතා භාග්‍යවන්තය. ඔබ ඊතා භාග්‍යවන්ත. මන්ද ස්වර්ගයේ වැඩවසන මන්ද ස්වර්ගයේ මාගේ පියාණන් වහන්සේ විසින් මිස මාගේ පියාණන් වහන්සේ මනුෂ්‍ය මගකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේය. මෙය ඔබට එළිදරව්. මගේ ආදර ප්‍රියමන්තනි මේක මනුෂ්‍ය මගකින් ලැබිච්ච දෙයක් නෙමෙයි. ඒක ස්වාමින් වහන්සේගේ හරහා එයාලගේ ජීවිතයට ලැබිච්ච දෙයක්. ඒතර ස්වාමීන් වහන්සේ හරහා ලැබෙනවා කියන අත්දැකීමේදී බලන්න වචනේ කතා කරලා කියනවා පහලට යන්න. මතේයු 16 ඊළඟ වගන්තියට යන්න. මම ඔබට කියමු ඔබ පේදුරුය මේ පර්වතය මට මාගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු වල වුවද එය පරාජය නොකළ හැකිය. ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළවේ යමක් බඳින්නේද? ඒ ස්වර්ගයේදී බඳින්න ලබන්නේ. ඔබ පොළවේ යමක් මුදන්නේද? ඒ ස්වර්ගයේදී මුදනු ලබන්නේය. මගේ ආදරේ මේක ස්වාමින් වහන්සේගේ ආලේපයෙන් එයාලා ලබන දෙයක්. ඇයි උනාසේ එයාලා තෝරගත්තේ මාක්තුමාගේ පළවෙනි තුන්වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියේ හරියදා අපිට මතක් කරලා කියනවා. මාක්තුමාගේ 13 නැස කියනවා ස්වාමින් වහන්සේ කඳුකරයට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳවා. මාකේ 13. සමත් 13. කැඳ උස්සේක උන්වහන්සේ වෙත ආවෝය. උන්වහන්සේ එසේ 12 දෙනෙකු පත් කළ උට ප්‍රේරිතයයි නම් තැබුසේක. උන්වහන්සේ එසේ කළේ කියන්නේ. උන්වහන්සේ එසේ කළේ. ඔවුන් තමන්හා සමග සිටින පිණිසත්. ඔවුන් තමන්හා සමග සුභාෂ්ණ දේශනා කිරීමට යවනු ලබන පිණිසත්. සුභාෂ්ණ දේශනා. ඒ කියන්නේ මේ දේශනා කරන එක ස්වාමින් වහන්සේගේ යවනු ලබනවා කියන අත්දැකීමෙන් වෙන දෙයක්. ඒතර මගේ වචන වලට සවන් දෙන්න කියලා පේදුරුතුමා කතා කරලා කියද්දි ඇත්තටම ඒක පේදුරුතුමා ස්වාමීන් වහන්සේට සම්බන්ධ වුණායින් පස්සේ ආත්මානුභාවය හරහා පේදුරුතුමා කතා කරන දේ. ඒක අපි දකින්නේ ලූක්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ 43 වෙනි වගන්තිය. 43 වෙනි වගන්තිය එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහානින් උදාමණයමිය. 44ට යන්න. මක්නිසාද 45ට යන්න. ඒක එලිසබෙත් මේ ශුද්ධාත්මයෙන් පූර්ණ වෙනවා කියන වචනේ මම පෙන්නන හරියට. මහානින් උදාමණය වනිතාවන්ට ආශිර්වාද 40කට යන්න පුතේ. මරියත් එලිසබෙත් මරියතුමගේ ආචාර බස ඇසු කල අගේ කුසේ පිළෙන දරුවා ඉපෙලෙන්නට වන එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණවයි කතා කරන්නේ. ඒකයි අපි නමු මරියනි ප්‍රියප්‍රසාද පුණාන්තනි ස්වාමීන් වහන්සේ ඔබගේ ශ්‍රී පලංජි ආශිර්වාද දාම මේ දෙවනි කොටස එලිසබෙත් තුමිය ශුද්ධාත්මයෙන් පූර්ණව ශුද්ධාත්ම අත්දැකීම තුල කතා කරනීම සහ සාමාන්‍යයෙන් කතා කිරීම අතර වෙනස් දෙකක්. පේදුරුතුමා මාංශය තුල කතා කරපු තැන් තිබුණා
යක්ෂයා සාතන් අහකට යන කියලා ජේසුස් බැනපු දැන් තිබුණා. අන්‍ය රූප විලාස වෙනලාවේ පේදුරුතුමා මාංශය තුල කතා කළා අපි කූඩාරම් තුනක් හදාගෙන ඉමු කියලා. ඒ හැම තැනකම ජේසුස් කිව්වා කටවාගෙන ඉන්න කියලා. හැබැයි මෙතන ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වුණායින් පස්සේ අර ජෙරුසලමේ නතර වන අත්දැකීමෙන් පස්සේ එයාලගේ ජීවිතය කොච්චර බලගත වෙනවද? ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. අපි වචනයට නැවත ඇතුල් වෙනවා. මාගේ වචන වලට සවන් දෙන්න. තවම වේලාව උදේ 9 වවින් ඔබ සිතන හැටියට මේ අයට වෙරි වී නැත. මම මේක කොටස ඇත්තටම වචනේ නැති වුණත් මම මේ කොටස ගන්න හේතු වෙච්ච කාරණාවක් තියෙනවා. වෙරි වෙනවා කියන එක මගේ ආන්දර ප්‍රේමන්ත. ඔබට අකමැති මම කැමති මාතෘකාවක් තියෙනවා. තේරුණාද කියන එක. ඒ තමයි වෙරි වෙනවා කියන එක. රජය මේ දවස්වල දවස් 2-3කට ඉස්සෙල්ලා මෝඩ තීරණයක් ගත්තා බාර් අරින්න. බාර් ඇරලා එන මාරාන්තික පෝලිං බාර් ලිස්ට් තිබිලා ඊට පස්සේ ලොකු කම්ප්ලේන් එකක් ඇවිල්ලා ආයි බාර් වැහුවා. තේරුණාද කියන එක. ඉතින් බාර් නැතුව කොච්චර අමාරුද කියලා කැලේවල් අස්සේ බෝකු අස්සේ එක එක කසිපු බූරි මතුවෙනවා. ඉතින් ලොකු සංග්‍රාමයක් බාර් නැතුව. ඉතින් මේ වෙරි වෙනවා කියන එක ඇත්තටම මේගොල්ලෝ උදේ පාන්දර ශුද්ධාන්ත ඒගොල්ලෝ බීලා වෙරි වුණ නැති වුණාට යාඥාවෙන් ශුද්ධාත්මයන්ගෙන් වෙරි වෙලා තමයි වැඩ කරන්නේ. ඒකයි මගේ ප්‍රේමවන්තයනි පේදුරුතුමාට කියන්න ඕනේ වෙරි වෙලා නෙමෙයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ සමහරවිට සාමාන්‍ය කතා කරද්දී විදියක් තියෙනවා වෙරි වුණාම කතා කරන විදියක් තියෙනවා. ඉතින් වෙරි වුණාම කතා කරද්දී අපිට තේරෙනවා අවුල් වගේ. නිකන් මෙයා නෙමෙයි කතා කරන්නේ. එහෙම තැනක. ඇත්තටම එයාලා නෙමෙයි කතා කරේ. එයාලා තුළ ශුද්ධාත්මයන්ව ක්‍රියා කරපු විදිය. හැබැයි මේ බීමත්කම වෙරි වෙනවා කියන එක ඒ ස්පිරිත්ව සහ ශුද්ධාත්ම ස්පිරිත්ව එකට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. ඔබ බීලා ශුද්ධාත්මයන් තුළ කටයුතු කරන්න බෑ. ඉතින් ඒක නිසා ඉඳලා හිටලා බිව්වට කමක් නැහැ නේද? ඒතකොට ඒ කියන්නේ ඔබගේ ජීවිතේ ශුද්ධාත්මයන්ව නැතුව කටයුතු කරන වෙලාවල් තිබුණට කමක් නැහැ. සෝෂල් ඩ්‍රින්ක් එක වෙලාවෙ ඔබට කමක් නැහැ. එහෙම කමක් නැත්නම් කමක් නැහැ. මගේ ආදර ප්‍රේමන්තයනි. ඒක නිසා බයිබලේ තැන් ලුක් 1:15 ලුක් 1:15 අපි ගන්නවා බයිබලේ තැන් කීපයක තේරනාද කියන එක බයිබලේ කියම් තීකේ ලුක් 1:15 කතා කරලා කියනවා මන්ද ඔහු ස්නාවක ජාන්තුමාගේ අත්දැකීම මන්ද ඔහු සමිදානන් වහන්සේ අභිමුවෙහි ශ්‍රේෂ්ඨ වන්නේය ඔහු මිදිවුෂවත් මත්පැන්වත් නොබොන්නේය ශ්‍රේෂ්ඨ වන්න කියන පසුබිමේ මේක රික්වයර්මන්ට් එකක් ලුක් තුමාගේ 21:34ට යන්න ලුක් 21:34 මගේ ආදර ප්‍රේමන්තයනි ඊට පස්සේ මොකද වෙන්නේ ලුක් 21:34 ඒ දවස මලපතක් මෙන් හදිසියේ ඔබ අසු කර නොගන්නා පිණිස කම්සැපෙන්ද බීමත්කමෙන්ද මේ ජීවිතේ කරදර වලින් ඔබේ සිත් නොවේසෙන හැටියට බගා බලන්න. ඒ කියන්නේ බීමත්කම සහ ෂොට් එකක් දැම්මට කමක් නැහැ නේද? ඒ ෂොට් එක තමයි ෂොට් ගොඩකට පෙරලෙන්නේ. ඉතින් ඒක නිසා මගේ ආදර ප්‍රේමන්තයනි ඒ කියන්නේ එහෙම කමක් නැත්තම් පුංචි කාලේ ඉඳන්ම පොඩි එකාට බීගෙන පොඩි ෂොට් එකක් දීලා පුරුදු කරන්න අවුලක් නැහැ නේ. තේරුණාද කියන්නේ? එහෙම තැනක් නෙමෙයි. ඒක නිසා මේක ස්වාමීන් වහන්සේ දැන් වීරාවලියේ 13:4 අපි ගමු ගලාතියේ 5:21. වීරාවලියේ 13:4 සැම්සන්ගේ අත්දැකීම තුළ මේ ලෝකයේ හිටිය බලවන්තම කෙනා බීම් එක එයාට කතා කරලා කියනවා මධ්‍යසාර පොඩ්ඩක්වත් බොන්න එපා කියලා. ඊට පස්සේ ගලාති 5:21 කතා කරලා කියනවා මොකක්ද? වෛරය. ඒ කියන්නේ ශුද්ධාත් මාංශය තුළ කටයුතු කරද්දී වෙන දේ. වෛරය, බීමත්කම, සුරාදූර්ත උත්සව. පිලිප්පිවර 5:18 ගන්න. පිලිපියන්ස් 5:18. උනාස කතා කරලා කියන වචන ගන්න. සමාවෙන්න. එපිස 5:18 ගන්න. එපිස 5:18. උනාස කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමන්තයනි කමක් නෑ. අපි මේ වචන ටික ඇති. අපි යමු වචනයට. එතකොට වෙරිමතින් කතා කරනවා වෙරි වෙලා නෙමෙයි ආත්මයන්ගේ අත්දැකීම වෙන්නම අත්දැකීමක් කියන එක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. 22 වෙනි වගන්තියට. ඊශ්‍රායල් ජනයනි හැමෝම කියන්න. ඊශ්‍රායල් ජනයනි මේ වචනයට සවන් දෙන්න. මේ වචනයට සවන් දෙන්න. ඔබම දන්නා ලෙස ඔබම දන්නා නාසරෙත් ජේසුස් වහන්සේ නාසරෙති ජේසුස් දෙවියන් වහන්සේ විසින් තෝරාපත් කළ දෙවියන් වහන්සේ විසින් තෝරාපත් කළ මිනිසෙකි. මනුෂ්‍ය ඒ බව දෙවියන් වහන්සේ උන්වහන්සේ මගින් උන්වහන්සේ ඔබ අතර කළ ඔබ අතර ප්‍රබල ක්‍රියාවලින්ද ප්‍රබල ක්‍රියාවලින් අරුම පුදුම දේවලින්ද අරුම පුදුම දේවලින් ලකුණු වලින්ද පෙන්වසේක. පෙන්වූසේ මගේ ප්‍රේමාන්තනි ජේසු මේ ලෝකේ ජීවත් වුණේ අධිකාරී බලයක් එක්ක. එතකොට ඔබ මේ දෙවියන් වහන්සේ පත් කළ මිනිස්සෙක් කියන එක
මේ ලෝකයේ සිද්ධිවලට යට වෙලා ජේසු ජීවත් වුණේ නැහැ. පුදුම දේ අරුම පුදුම දේ. දැන් ඔබට හිතන්න පුළුවන් ඒ සිද්ධිවලට යට වෙනවා කියලා කියද්දි උන්වහන්සේ කුණාටුවට මොකද කරන්නේ? කුණාටුවට අත තියලා කියනවා මාක් 4 නිශ්ශබ්ද වෙන්න නිශ්චල වෙන්න කියලා. උන්වහන්සේ මරණයට පවාන කරනවා තලිතා කුමී කියලා මරණයෙන් නැගිටිනවා. දවස් 3ක් වුණ වෙච්ච ලාසරස්ට ලුජ්වාම් 11 කතා කරලා කියනවා ලාසරස් එළියට එන්න කියලා. මේ හැම දෙයක්ම මගේ ආදරේ ප්‍රමාන්තින උන්වහන්සේ මේ ලෝකෙට යටත් නොවුනා කියන දේ. මිනිස්සුගේ බඩගින්නේ 5000කට කරන්න දෙන. මේ වෙලාව එක විදියක යටත් නොවීමක්. ඒතර ඔබ සිද්ධිය යටත් කරනවා. හැබැයි ජීවිතයේ ඊට වඩා බරපතලයි සිද්ධිය ඔබව යටත් කරන වෙලාවේ ඔබ යටත් නොවී ඉන්නවා කියන එක. ඒ කියන්නේ ජේසුට කසෙන් ගහද්දී ඇනවලින් ගහද්දී ඒ සිද්ධිය ජේසුව ශරීරය යටත් කරද්දී ආත්මය ස්ථිරව ආත්මය යටත් නොවී ඉන්නවා කියන. මිනිස්සු ඔක්කොම කිව්වා ඔබ දෙවියන් වහන්සේගේ පුතා නම් අපි බලමු ඔබත් ගැලවිලා අපිවත් ගැලව ගන්නවද කියලා. කුරුසෙන් බැහැලා එනවද කියලා. හැබැයි ජේසු ඒ සිද්ධියට මූණ දුන්න විදිය, මැරිච්ච විදිය දකින්න ශතාධිපතිය දැකලා කියනවා මේ ක්‍රිස්තුස් මේ සැබවින්ම දෙවියන් වහන්සේගේ පුතා කියලා. එතකොට ඔබ මාගේ ජීවිතයේ ජේසුගේ ජීවිතයේ ඒ ක්‍රියා සහ පුදුම ක්‍රියා අත්දැකීම ඒ ප්‍රාතිහාර්ය අත්දකින්න විදි දෙකක් තියෙනවා. ඒතර ඒක ඔබ මගේ ජීවිතයේ මුල් අඩවිය ලොකු බලයක් එක්ක එළියේ ප්‍රාතිහාර්යයක් එක්ක ඒ සිද්ධිය ඔබ යටත් කරනවා. ඊළඟ අඩවිය මොකක්ද? සිද්ධිය ඔබ යට කරද්දී ඔබ ඒකට ගැඹුරින් පිළිතුරු දෙනවා. ඇතුළාන්ත ඉන්න රෙස්පොන්ස් එකක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඒතර ජේසුස් දෙවියන්ගේ පුතා කියලා එයාලා අත්දකින්න හේතු වෙච්ච තැන ඒකයි. අපි වචනට යනවා. එම ජේසුස් වහන්සේ කියන්නේ එම ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා දෙවියන් වහන්සේගේ නියමිත පෙර දැනුම අනුව පාවා දෙනු ලැබුසේක. පාවා දෙනු ඒතර හොඳට මතක තියාගන්න ජීවිතයේ ජේසු ප්‍රාතිහාර්ය කරගෙන ඇවිල්ලා අවසානයේ නඩු තීන්දුවකට යටත් වෙලා මරණයට පාත්‍ර වෙන්නේ දෙවියන් වහන්සේගේ අභිප්‍රායත් එක්ක. ඒතර ජේසුගේ ජීවිතේ මගේ ආදර ප්‍රේමාන්තිනි පැහැදිලිව දුක් විඳීම මරණය සහ උත්ථානය. ඒකයි පේදුරුතුමාගේ දේශනාවේ මුලින්ම පේදුරුතුමා මුලින්ම කතා කරලා කියනවා මතෙව් 16:22 පේදුරු ජේසුව පැත්තකට අදගෙන ගිහිලා කියනවා මේ දුරින්ම දුරු වේවා. මෙවැන්නක් ඔබට කවදාවත් සිදු වේවා. මතෙව් 16:22 පේදුරු නාසය පැත්තකට කැඳ වතරවඩ කරන්න පටන් ගන්න. ස්වාමිනේ දුරින්ම දුරු වේවා. එවැන්නක් ඔබට කවදාවත් සිදු නොවේවායි කිය. එවිට ජේසුස් වහන්සේ උනාසේ හැරි පේදුරු කතා කර සාතන් අහකට යව නුඹ මට බාධාවකි. නුඹ සිතන්නේ මිනිසු සිතන විදියට මිස දෙවියන් වහන්සේගේ සිතන විදියට නොවේයි වදාළසේක. එදා පේදුරු හිතුවේ මිනිස්සු හිතන විදියට මැරෙන්න බෑ, දුක් විඳින්න බෑයි කියලා. අද ජේසුස් ශුද්ධාත්මයන් අද පේදුරු ශුද්ධාත්මයන් තුළ පූර්ණ වෙලා මගේ ආදර ප්‍රේමාන්තනේ කතා කරන්නේ ඒ වේදනාව දෙවියන් වහන්සේගේ අභිප්‍රාය තුළ වෙච්ච දෙයක්. මේක ඔබගේ මගේ ජීවිතේ කැරිග්මා එක සුභාරංචිය මගේ ප්‍රේමාන්තනේ. වේදනාව අයින් කරන ප්‍රොස්පෙරිටි ගොස්පල් එකක් නෙමෙයි. වේදනාව තුළ ස්වාමීන් වහන්සේ ඔබව මාව අරගලේ හරහා අරගෙන යන්නේ ඒ අත්දැකීමේ ඔබව පරිණත කරන්න. ස්වාමීන් වහන්සේ ඒ සුභාරංචිය පේදුරුතුමා හරහා ප්‍රබලව ක්‍රියා කරනවා. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය හා පෙර දැනුම අනුව පාවා දෙනු ලැබුසේක. තර මගේ ආදර ප්‍රේමාන්තනි ඔබගේ මගේ ජීවිතය අද ඔබට ස්වාමීන් වහන්සේ මේ ස්ටඩි එකේ කතා කරලා කියන දේ එකක් ඇවිල්ලා ඔබගේ ජීවිතේ වේදනාව පරාජය කඩාගෙන වැටීම කාලකන්නිකම් විනාශය මේවා මේ ව්‍යසනයන් ස්වාමීන් වහන්සේ ඉඩ දීලා තියෙන්නේ ඒ හරහා මහිමයක් තියෙන නිසා. ඒතරයි දේව වචනේ හරහා ඔබ සිද්ධිය දකින්නවා කියද්දි ඒ වචන තුළ ඔබට ඇදහිලා යන්නේ ඒකයි රෝමා 8 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය කතා කරලා කියන්නේ මේ ලෝකයේ දුක් වේදනා මතු පැමිණෙන්නට යන මහිමය සමග සසනන්නටවත් බෑයි කියලා. මේක තමයි බයිබලයේ පොරොන්දුව මගේ ප්‍රේමාන්තනේ. අපි මේ ජීවිතේ දුක් වේදනා අප මතු එළිදරව් වෙනට යන මහිමය සමග කිසිසේත් සසඳෙන්නේ නොහැකියයි කල්පනා කරමු. ඒතර ඔබ මම මේ ලෝක මේ වෙලාවේ ඔබ දුක් විඳිත්ටි ඔබ මම පොරොන්දුවක අයිති කරගෙන ජීවත් වෙන්නේ. ඒ සුමාරංචියයි පේදුරුතුමා කතා කරලා කියන්නේ. ඒක එයාලගේ ජීවිතයෙන්ම අයිති කරගෙන ශුද්ධාත්මය හරහා මේ දැනුම පේදුරුතුමා මිනිස්සුන්ට දෙනවා. පෙර දැනුම අනුව පාවා දෙනු ලැබුසේක. ඔබ අදමිටු මිනිසුන් ලවා කියන්නේ. ඔබ අදමිටු මිනිසුන් ලවා උන්වහන්සේ කුරුසේ ඇනගස්වා මරා දැමූහ.
මරා දැමුවය. මගේ ආදරේ ප්‍රේමන්තනේ මේ වචනේ ප්‍රධානම දේ ඒ වචනේ දෙමුවත් කඩුවක්සේ එයාලට කතා කරන්න ඕනේ. ඔබ මැරුවේ ඔබ මැරුවේ ඒක ඔබගේ ප්‍රශ්නය මේනා කුල්පා මේනා මක්සිමා කුල්පා දේව වචනය ඔබගේ මගේ ජීවිතයට කතා කරන්න ඕනේ. ඒක පර්සනලි අරගොල්ලෝ මැරුවේ මේගොල්ලෝ මැරුවේ කියලා මෙයාලට කියනව නෙමෙයි. ඔබ මැරුවේ. ඒ වචනය පර්සනලි කතා කරන දෙයක්. ඒකයි එම්මාවුස් ගමනේ අපි දකින්නේ මේ වචනේ අපේ හදවත් තුළ දැවි ඇවිලි ගියා නොවේද? ඒකයි මේ වචනය ඔබට හිබ්‍රු 4:12 කතා කරන්නේ දෙමොහත් කඩුවක් වගේ සිතේ සිතුවිලි ධර්මුණුද විමසනවා මගේ ප්‍රමාණය. ඒක එච්චර ප්‍රණීත වෙන්නේ නැහැ. ඒ වචනය මගේ ආදරේ එච්චර මිහිරි වෙන්නේ නැහැ. ඔබ මාව චැලෙන්ජ් කරන තැනකට ඒ වචනය අරගෙන යනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා අපි වේවා. කියමු 24 සමා වෙන. පෙරදා දන්නේ කුරිසනක සමරුව. ඒ දෙවියන් වහන්සේ කියන්නේ ඒ දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් මරණ බන්ධනයෙන් උන්වහන්සේ මුදා උන්වහන්සේ මුදා උත්තාන කරවදාලසේක. උත්තාන කරවදාලසේ මන්ද මරණයට මන්ද මරණයට උන්වහන්සේ බැද තබා ගත නොහැකි විය. උන්වහන්සේ බැඳ තබාගත නොහැකි. මගේ ආදරේ ප්‍රේමන්තනි බලන්න මේ සංකල්පය. බලන්න මේ යථාර්ථය. යක්ෂයාට මේ ලෝකයේ තිබිච්ච ප්‍රබලම ආයුධය මරණය. ඒක පාපයෙන් පටන් අරගෙන මරණය දක්වා වූ අරගෙන ගියා. ඒතර ජේසු මේ දැන් යකාට තියෙන එකම තුරුම්ප මරණය නම් ජේසු ඒ යන්න පුළුවන් ඒ මහා කාලකන්ණි තැනම එතනට ගිහිල්ලා උත්තානය අරගෙන දෙන්නට ඕනේ. එනිසා ජේසු මොකද කරන්නේ? ඔබගේ මගේ පාපය කරට ගන්නවා. ඔබගේ මගේ පාපය කරට අරගෙන ජේසු ඒ වෙනුවෙන් දුක් විඳලා ඒ වෙනුවෙන් මැරිලා යකාට අරගෙන යන්න පුළුවන් ඒ භයානකම තැනට යකාට අරගෙන යන්න දෙනවා ජේසුව. හැබැයි එතනින් ඒ බැඳීම කඩලා ජේසු මරණය මරලා උත්තාන වෙනවා. එමයි ජේසු ඔබගේ මගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ. ඒතර ඔබගේ මගේ ජීවිතේ ඔබ මම බෞතිස්ම ස්ථාපනයේ මගේ ප්‍රේමන්තනේ උන්වහන්සේගේ දුක් විඳීම සම්බන්ධ වෙනවා. බෞතිස්ම ස්ථාපනයේ දුක් විඳින සම්බන්ධ වෙලා උන්වහන්සේත් එක්ක මැරිලා උන්වහන්සේත් එක්ක උත්තාන. ඒකයි ගලාති 2 උන්වහන්සේ 20 වෙනි වගන්තියේ කතා කළා කියන්නේ. ගලාති 2:20 පැහැදිලිව කතා කළා කියනවා. බලන්න හැමෝම කියවන්න. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියේ ඇන ගැසෙනු ලැබ සිටිමි. ඉතින් දැන් ජීවත් වන්නේ මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙනවා. මේකයි බෞතිස්ම ස්ථාපනයේ තේරුම. ඒකයි ජේසුගේ ජීවිතේ දැන් පේදුරුතුමා දේශනා කරන්නේ මේක. හැබැයි ඒකට මුලින්ම ඔබ මම ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙච්ච තැන වචනය හරහා සම්බන්ධ වෙන්න ඕනේ. ඔබ තමයි මැරුවේ. ඒ වචනයත් එක්ක අපි අයිති කර ගන්නවා. හැබැයි දෙවියන් වහන්සේ ඔබගේ පාපය මිනිස්සෙක්ට මේ ලෝකේ කරන්න පුළුවන් බරපතලම පාපය තමයි ඒගොල්ලෝ ජේසුට කරේ. ඒකයි ජේසු කතා කරලා කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා යා යුතු ගමන යා යුතුමයි. හැබැයි ඔහුව පාවා දෙන කෙනාට වන විපතක මහත ඒ මිනිසා නූපන්නේ නම් ඊට වඩා හොඳයි කියලා. කරන්න පුළුවන් අසික්කිතම දේ දෙවියන් වහන්සේ යහපතට පෙරලනවා. සුභාරංචිය වෙන්නේ ඒකයි. සුභාරංචිය වෙන්නේ මගේ පිට මේක හරියනවා, මේක වැඩි වෙනවා, අරක වැඩි වෙනවා, මේක වැඩි වෙනවා. එහෙම කතන්දරයකට වඩා සුභාරංචිය වෙන්නේ පර්සනලි ජේසු ඔබගේ ජීවිතයට සම්බන්ධ වෙනවා. තවදුරටත් මා තුළ ජීවත් වෙන්නේ මම නෙමෙයි උන්වහන්සේ කියන තැනක. අපි වචනේ ගමු. වචනේ කතා කරලා කියනවා 25 දාවිත් උන්වහන්සේ ගැන කතා කරමින් මෙසේ කීය. ස්වාමින් වහන්සේ නිරතුරු මා ඉදිරියේ සිටින දුටුමි. මා නොසැලෙන පිණිස උන්වහන්සේ මාගේ දකුණු පසේ සිටිනසේක. එබැවින් මාගේ හද සොම්නස් විය. මාගේ වචන ප්‍රමුදිත විය. මාගේ සිරුරද බලාපොරොත්තුවෙන් පුල්ලා සිටින්නේය. මගේ ආදරේ මන්ත්‍රණී පේතුරුතුමා මේ දේශනා කරන්නේ. පේදුරුතුමා දේශනා කරන්නේ පේදුරුතුමා දේශනාවේදී පුරාණයේ පොරොන්දුව අරගෙන ජේසුට සම්බන්ධ කරන්නේ. අපි මේ දේ දකිනවා එම්මාවුස් ගමනේදී. එම්මාවුස් ගමනේදී ජේසු එයාලගේ ජීවිතයේ වේදනාව දුක් විඳීම ගැන ඒගොල්ලෝ කලකිරලා යන තැන පුරාණයේ දිවස්සාවලිය සහ විවස්ථාවලිය සියලුම කරුණු කාරණා අරගෙන එයාලට තේරුම් කරනවා. ජේසු දුක් විඳින්න ඕනේ කියන එක මරණයෙන් උත්තාන වෙන්න. ඔබගේ මගේ ජීවිතයේ මගේ ආදර ප්‍රේමන්තයනි එකයි ආත්මය අනුතුල යාඥා කරනවා කියන්නේ වෙනම දෙයක්.
ආත්මයන් තුළ වචනය බෙදා ගන්නවා කියන වෙනම අත්දැකීමක්. ඒක ඔබ ඔළුවෙන් කරන දෙයක් නෙමෙයි, මෙහෙයවීමක් එක්ක. මේක ජේසුස් පේදුරුතුමා බෙදෙන්ට ආවේ තනියම බයිබල් ස්ටඩි එකක් කරලා, එක්සජීසිස් බලලා, කියවලා, කමෙන්ටරිස් කියවලා නෙමෙයි. ඒ සූදානම මොකක්ද? සේනාකුළුවේ අයිතිය දීලා ශුද්ධාත්ම බලයෙන් පිරෙනවා කියන එක. ශුද්ධාත්මයන්ව මෙහෙවනවා මගේ ප්‍රමාන්තෙනි. එදා දවසේ පාත් පේදුරුතුමාට කමෙන්ටරිස් තිබුණේ නැහැ. හැබැයි අද අපිට කමෙන්ටරිස් තියෙනවා. ඒකෙන් අදහස් ගන්න කමෙන්ටරිස් ආත්මානුභාවයෙන් ලැබුණේ නැහැ කියලා. ඒ ආත්මානුභාවයෙන් ඔබ එතකොට ඔළුව පුරව යන තැනකට වඩා ශුද්ධාත්මයන් ඔබ කියවන දේ ආත්මානුභාවයෙන් මෙහෙවනවා. අපි සමහරවිට ගන්න පොත පෙරලන පිටුව එක්සැක්ට්ලි ඔබගේ අත්දැකීමට අදාළ දේ එතන තියෙනවා. ඒක හරිය ලස්සන දෙයක් මගේ ප්‍රේමාන්තනේ. ඒ නිසා ඒ තන තමයි පේදුරුතුමා දේශනා කරන්නේ පුරාණයෙන් අරගෙන. ඊට යන්න මගේ සිරුරද බලාපොරොත්තුෙන් පුලපුලා සිටින්නේ. ඒ කියන්නේ මේ වේදනාව හරහා යන්න. ජේසු එකයි කුරුසේ යන ගහන වෙලාවේ කියන්නේ මගේ දෙවියනේ ඔබ මාත් හැරිය මන්ද. මේ ඇවිල්ලා ගීතාවලිය 22 දුක් විඳින දාසගේ වචන. එතන ජේසු කවදාවත් තනි වෙලා නැහැ. ජේසු දැක්ක දේව වචනය තුළ මං ගැන කියලා තිනවා. මේ වචනේ අත්දැකීමත් එක්කයි ජේසු හැම දෙයක්ම අයිති කරගත්තේ. ඒකයි වචනය තුළ පදනම් වෙන කෙනා මත්තේතුමාගේ සුවිශේෂයේ 6 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිවම කතා කරලා කියනවා වචනය තුළ අත්තිවාරම දා ගන්නකොට මගේ ආදර ප්‍රමාදනේ අකුණු ගහනවා, කුණාටු වෙනවා, පොළව කම්පා වෙනවා. නමුත් වචනය තුළ එයාලා මතේ 7 වචනය තුළ එයාලා ඉන්න නිසා ඒක හෙල්ලෙන්නේ නැහැ. 24 එයින් යමෙක් මගේ වචන අසා ඒවා පිළිපදීද ඌ පර්වතය මත තමාගේ ගිය තනාගත් නැනවතකට සමානය. වැසි වැස ජලය ගලා සුළඟහමා ඒ ගෙට ගැසිය. ඒ පර්වතය මත පිහිටි බැවින් බිඳනවා ඇතිනි. තද ජේසුගේ ජීවිතේ ජේසු මේකේ අයිති කරගෙනයි ඒ කුරුසේ හරහා යන්නේ. තද වචනයම තමයි ඔබට මට බලාපොරොත්තුව දෙන්නේ. ඉතින් එම්මාවුස් වලට යන්නේ වචනය අමතක කරලා ලෝකේ නිවුස් එක්ක කතා කර කර තමයි ඒගොල්ලෝ යන්නේ. වෙච්ච දේ ගැන ඒගොල්ලන්ගේ ඉන්ටර්ප්‍රිටේෂන්ස් තර්ක විතර්කත් එක්ක හරිම අන්ධකාරයේ ලෝකේ කතා කරපු දේවල් එක්ක තමයි ඒගොල්ලෝ යන්නේ. දැන් ඊයේ නිවුස් වල තමයි කතා කරලා කිව්වේ වැලිසර නේවි කැම්ප් එකේ 29 දෙනෙක්ට ආසාදිතයි කියලා. තේරුණාද කියලා. දැන් අද තමයි අද කොටහෙන මං හිතන්නේ. කොටහෙන තවත් ෆුඩ්සිට් එකේ වැඩ කරපු දරුවෙක්ට ඒක වැළඳිලා කියලා. ඒ කියන්නේ දැන් මේ තමයි නිවුස්. මේ තමයි නිවුස් එක. එතකොට මේ කාලේ අපි හොයාගෙන දුවගෙන නිවුස් එක යන නිවුස් එක ඕකනේ. ඒතර ඔය නිවුස් එක ඔළුවට ගාපු ගමන්ම මනස මඤ්ඤං වෙනවා ප්‍රේමාන්තයනි. සුභාරංචිය පැලේ කැලේ යනවා. ඔය නිවුස් එකත් එක්ක බය බිරාන්ත වෙනවා. ඊට පස්සේ අපි අසරණ වෙන තැනක හිර වෙනවා. නෑ ඒ නිවුස් එක නෙමෙයි ඔබ මාව අරගෙන යන්නේ. ස්වාමීනාස්ගේ සුභාරංචියේ පණවිඩය. ඒතර මේ කාලේ අපිට තියෙන ලොකුම පරීක්ෂාව මේ එම්මාවුස් වලට යන ගමනේ මගේ ප්‍රේමාන්තනි ආත්මානුභාවයෙන් පිරෙන්නේ නැතුව මාංශය තුල කටයුතු කර ඒ ප්‍රශ්න හිත වෙන අකරතැබ්බි මොනවා වෙයිද කියලා ඔබමම සාකච්ඡා කරලා ඔබගේ මනස තුළ අවුල් කරගන්න තැන. ජේසු ඒ හැම සිද්ධියකටම මුහුණ දුන්නේ වචනය අයිති කරගෙන. ජේසු දැනගෙන හිටියා හැම වෙනවා කියලා. ශුද්ධාත්මයන් අනාවරණය කරලා තිබුණා ජේසු මරන්න ඕනේ කියන එක. ඒ අත්දැකීම ස්වාමීන් වහන්සේ තුල කනෙක්ෂන් එකකයි ගියේ. ඒ මවුස් වලට යන ප්‍රශ්නේ මොකක්ද? කනෙක්ෂන් එක අතෑරලා උන්වහන්සේ කතා කළා කියද ජෙරුසලමේ ඉන්න ඉහළින් බලය ලැබෙනකම්ම එතන ඉන්න එක අතෑරලා ඒ මවුස් වලට යනවා. එයාලගේ උත්තර, එයාලගේ පහස, එයාලගේ සුඛිත මුදිත තැන්වල එයාලා අතරමං වෙන්න යනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. නැවත යමු ක්‍රියාපතට. ඊට මොකද වෙන්නේ? බලාපොරොත්තුව පුලපුලා සිටියේ. මන්ද ඔබ වහන්සේ මාගේ ජීවිතය පාතාලයේ දමන්නේවත් කියන්න. මාගේ ජීවිතේ පාතාලයේ දමන්නේ. ඔබගේ දැහැමි තැනැත්තා ජරාපත් වන්නට ඉඩ දෙන්නේවත් නැත. ඒ කියන්නේ මේ එයා ජේසුගේ වචන මේ දාවිත්තුමා ජේසු ගැන කිව්වේ. ඒ අරගලය අයිති කරගත්ත දැන් මේක පේදුරුතුමා දේශනා කරන දේ. දාවිත් ජේසු ගැන කියපු දේ පේදුරුතුමා අරගෙන දේශනා කරනවා. මොකක්ද ඒ මරණ මංචකයේ මොහොතේ ලෝකයේ අය දකින්නේ මේක ලොකු ප්‍රශ්නයක් විදියට. සුදනාගේ ඉරණම සලමොන්ගේ ප්‍රඥාව wisdom book of wisdom ඒකේ 3 වෙනි පරිච්ඡේදයේ අපි හරි ලස්සනට කියනවා සුදනාගේ ජීවිතය මේක ඇවිල්ලා ජේසු මරණ ඉස්සෙල්ලා ලියපිච්ච දේවල්.
සුදනාගේ ජීවිතය දෙවිඳුන්ගේ රැකවරණයය. ඒ කිසි හිංසාවක් කිසිවෙකුට කිසිදාක ඔහුට නොපැමිණ නොඇත. අනුවනයන්ගේ ඇස් ඉදිරියේ ඔහු මිය යන්නාක් මෙන් වූහ. ඔහුගේ මරණය විපත්තියක් මෙන් පෙනුනි. ඔවුන් අප අත්හැර යෑම නැත්තටම නැතිවීමක් මෙන් විය. ඒත් ඔහු සමාදානයෙන් සිටිති. ඔවුන් දඬුවම් ලැබුවන්සේ මිනිසුන්ට පෙනුන නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව අමරණීය භාවයෙන් පෝෂණය විය. මෙතන පුරාණයේ කතා කරන්නේ සුදනාගේ මරණය. කනෙක්ෂන් එකේ ඉන්න කෙනාට වෙන අරගලය. එතකොට පේතෘතුමා 3000 පෙරලන වචනය 3000 කරවන වචනය මේ ඇවිල්ලා හුරතල් වචනයක් නෙමෙයි. ශෝක් වචනයක් නෙමෙයි. සුන්දර වචනයක් නෙමෙයි. වාව් වචනයක් නෙමෙයි. ඒක වේදනාව හරහා ස්වාමීන් වහන්සේගේ අධිකාරී බලය ප්‍රකාශ කරන වචනය. ඔබ මරපු ජේසු කෙලිම කතා කරලා කියන්නේ ඔබ මරපු ජේසු දෙවනසේ නැගිටිනවා. එනිසා ඔබට බෑ දෙවියන් වහන්සේගේ සැලැස්මට බ්‍රේක් තහන්න. ඔබට බෑ දෙවියන් වහන්සේගේ සැලැස්මට අඩයක් වෙන්න. මගේ ආදර ප්‍රේමන්තනේ ඔබට බෑ ඒක නතර කරන්න ඩෑම් එකක් වෙන්න. ස්වාමීන් වහන්සේ මේක කටාගෙන උන්වහන්සේගේ දිෂ්ට කරනවාමයි. ඒක ඔබට අයිති කරගන්න පුළුවන් ඔබ මනස්තාප වුණොත්. ඒකයි පෙදෙතුමා කතා කරලා කියන්නේ. ඒකයි සුභාරංචි දේශනා කරන්නේ ජේසුගේ ගලිලේ මුල්ම දේශනාවේ කිව්වේ මනස්තාප වන දේව රාජ්‍ය ආසන්නයි. මේ ප්‍රධාන මනස්ථාපය වෙන්නේ ඒක මම කරා කියන එක අයිති කරයින් පස්සේ ඒ වචන යාළගේ හදවතට වදින්නට ඕනේ. ඒක යාළා පසුව කතා කරන්නේ උන්ගේ සිත් සංతాපයෙන් පෙරිලා. ඒකයි 37 වෙනි වගන්තියේ ක්‍රියා 2:37. ඔව් ඒ අසා සම්තාපිත සිත් ඇතිව සහෝදරනි අප කුමක් කළ යුතුදයි පෙදරුගෙන ඇසියේ. වචනය යාළගේ හදවත විවර කරා. ගල් සිත් කැඩුවා. සුද්ධාත්මයන් තුළ කටයුතු වෙද්දී හැමයි මගේ ප්‍රමාදෙනි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එස් මොකද වන්නේ 28 ඔබ මාර්ගයේ ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන්නුසේක. ඔබගේ වැඩ විසීමෙන් ඔබ මා ප්‍රීතියෙන් පුරවන සේක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මේ අත්දැකීමත් එක්ක පේදුරුතුමා කතා කරපු මේ මුල්ම දේශනාවේ අත්දැකීමත් එක්ක අපි හැමෝම සුවිශේෂයට යමු. සුවිශේෂයේ මේ අත්දැකීම එලා අත් කරගන්න විදිය අපි මෙනෙහි කරන්නට යමු. මගේ ආදර ප්‍රේමන්තනේ. දෙතුමාගේ 24:13. මගේ ආදර ප්‍රේමන්තනේ මේ වචනය අත්දැකීම එම්මාවුස් වලට යන ගමන අපි ඒ ගමනත් එක්ක අපි ස්වාමීන් වහන්සේගේ අත්දැකීමට ඇතුළු වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රියමම කියමු සතියේ පළමුවන දින හිමි 13. එම දවසේහි ගෝල සමූහයාගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර 11ක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. ජෙරුසලමේ සිට එම්මාවුස් ගමන දක්වා එම්මාවුස් දක්වා. මගේ ආදර ප්‍රේමන්තයනි මේක ඇවිල්ලා ඒක ආධ්‍යාත්මික අබ්බගත ගමන. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ කියන තැන ඉන්න බැරිව යන ගමන. ඒ නිසා ලොක්ඩවුන් වුණාම යන්ත්‍ර නීතිය තියෙන වෙලාවේ පොලිස්කාරයෝ පොලිසියේ මහත්වරු මොකද කරන්නේ බැටන් පොළොව තියාගෙන එළිය බලාගෙන ඉන්නවා. එළියට යන හැර ගාලා ආයෙත් අතුරට දාන්න. ඉතින් මගේ ප්‍රේමන්තනේ එදා ඉතින් පොලිසිය ආයේ එහෙම ආවේ නැහැ. එදා ආවේ ජේසු ආයිත් එයාලත් එක්ක ගිහිල්ලා තේරුණාද ආයිත් ක්වොරන්ටයින් වෙන්න කියලා ජෙරුසලමට ආයි එයාලව යවනවා එළියට යන්න බෑයි කියලා. මොකද ඉන්න බෑ එතන. ඒ තැන ඉන්නවා කියන එක ප්‍රශ්නයක්. ඉන්න නැතුව යන්න ඕනේ. ඒ කියන්නේ එතන බෑ. තව ඉන්න බෑ. හරියට ඔබගේ මගේ ජීවිතය වගේ ඉන්න කියන තැන ඉන්නේ නැතුව දුවනක් දැකීම මගේ ප්‍රමාදේ. ඉතින් ඉන්නවා කියලා කියද්දි be still I'm going to fight for you. නිකම්ම 14 උනස් කතා කරලා be still කියලා කියන්නේ නිකන් ඉන්නවා කියන එක නෙමෙයි. නිකන් බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව අපේක්ෂාවෙන් ඉන්න කියලා කියන්නේ. පොරොන්දුවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන එක සූදානම් එක්ක ඉන්න තැනක් මගේ ආදර ප්‍රේමන්තයනේ. එතනටයි ස්වාමීන් වහන්සේ අද ඔබමාව කැඳවන්නේ. ඉතින් ඉන්න බැරුව යන ජනතාව. ඔබටත් ගෙදර ඉන්න අමාරු නම් මෙන්න ඉගෙන ගන්න එම්මාවුස් යන ගමනේදී මගේ ආදර ප්‍රේමන්තයනේ. ඔබ මගේ ජීවිතේ ගෙදර හිඳලත් වැඩක් නැහැ. හිත ඇතුලෙන් හැමතැනම ගිහිල්ලා. ඔබ උන්වහන්සේගේ වචනය තුළ පොරොන්දුව තුළ නතර වෙන්නම වෙනවා. කිලෝමීටර 11ක් පමණ දුර එම්මාවුස් නම් ගමට යමින් සිටිය. එසේ යද්දී කියන්නේ එසේ යද්දී ඔහු සිදු සියල්ල ගැන
ඔව්හු සිදු වූ සියල්ල ගැන කතා කරමින් ගියහ. කතා කරමින් ගිය දැන් මේක තමයි ඊළඟ ප්‍රශ්නය. දැන් ඇත්තටම අපි ස්ටඩි කරන්න ඕනේ මේ වචනය අපගේ ජීවිතයත් එක්ක. ගෙවල් වල මේ දවස්වල වැඩිම කතා කරන්නේ මොනවා ගැන? ඩිස්කස් කරන්නේ මොනවා ගැන? දේව වචනයද? නැත්නම් ඔබගේ මගේ ජීවිතයේ ඒ කාලකන්නිකමකද? මගේ ආදර ප්‍රේමන්තයනි, ඔබ පුරව ගන්නේ මොනවද මේ ඔබගේ මගේ ඇතුළ? එයාලා කතා කරගෙන යන්නේ එයාලගේ දේවල්. මගේ ආදර ප්‍රේමන්තයනි, එයාලගේ දේවල් කතා කර කර යන්නේ. ඉතින් එතනදී මොකද වෙන්නේ? එයාලගේ දේවල් කතා කරනවා කියද්දි ඒක අන්ධකාරයේ අඳුරු දේවල් බෙදා ගන්න. ඒ කියන්නේ එයාලගේ ජීවිත නැති වෙච්ච දේ, විනාශ වෙච්ච දේ අපි ඒක වපුරනවා මගේ ප්‍රේමන්තයනි. අපි නෙගටිවිටි එක වපුරනවා. අපි අනිච්චගේ ජීවිතේත් නෙගටිව් කරනවා. අපේ තියෙන බය ඒගොල්ලන්ට බය අපි දාලා ඒගොල්ලන්වත් බය කරනවා. අපි වපුරන්නේ මොනවද කියන එක. එතකොට මොකද වෙන්නේ? එයාලා ඒ දේවල් කතා කර කර යද්දී සිදුවුසේ කතා කරමින් ගිහ. තවද ඔවුන් සාකච්ඡා කරමින් යද්දී ජේසුස් වහන්සේම කියන්නේ. ජේසුස් වහන්සේම ඔවුන් සමීපයට වැඩ ඔවුන් හා සමග ගමන් ගත්සේක. ඔවුන් හා සමග මේ වචනේ අපි කඩන්න ඕනේ. ජේසු එයාලත් එක්ක ගමන් කරනවා, සමග ගමන් කරනවා මගේ ප්‍රමාන්තයනේ. හැබැයි මේ සමග ගමන් කරනවා කියන එක අත්දැකීමක් වෙනවා වෙන තැනක. මෙතනදීම මොකද්ද වෙන්නේ? බලන්න 30 වෙනි වගන්තිය. තවද උන්වහන්සේ ඔවුන් සමග කෑමට හිඳගත් කල්හි කියන්නේ. තවද උන්වහන්සේ ඔවුන් හා සමග කෑමට දැන් මොකද වෙන්නේ? සමග ආව ජේසු අතෑරලා යනවා වගේ පෙන්නනවා. එයාලා පෙරත්ත කරලා ජේසු එයාලත් එක්ක ඉන්නවා. ජේසු එයාලත් එක්ක කෑම කනවා. සමග අත්දැකීමට මොකද වෙන්නේ? රොටිගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දුන්සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරී ඔවුන් වහන්සේ කවරෙක් දැයි හැඳිනගත්ත. එවිට උන්වහන්සේ ඔවුන් කෙරෙන් අතුරු දහන්නුසේක. මොකද වෙන්නේ? මේ සමග ඉන්න ස්වාමීන් වහන්සේව පේන්නේ නැති වෙනවා. ජේසුස් කතා කරලා කියනවා නික්මයාම එලිතරව්ව 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේ. මම ඔබ දොරකඩ සිට ඔබට දොරට තට්ටු කරමි. ඔබ දොර අරින්නේ නම් මම වඩාසා දොර අරින්නේ නම් මම ඇතුළු වී ඔහු සමග කෑම කන්නේමි. ඔහුද මා සමග කෑම කන්නෝය. මගේ ආදරේ ප්‍රේමන්තයනි, ඒ කියන්නේ ජේසුගේ කන දෙයි මම කන දෙයි හරියට සම්බන්ධ වෙනවා. හරියට ජෝම්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය වගේ. මොකක්ද 15 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තිය? මගේ ආදරේ ප්‍රේමන්තයනි, මම මා තුල සිටින්න මමද ඔබ තුල සිටිමි. අත්මිදි වලට යාවී නැත්නම් වෙන්ව පළ දරන්න නොහැකිසේ ඔබ මාහා ඒකාබද්ධ නොවන්න උනම් පළ දැරීමට ඔබට නොහැකිය. මගේ ආදර ප්‍රේමන්තයනි, ඒ කියන්නේ මොකක්ද? ජේසු මේ ආහාර ගත්ති කෑම සමග යන ජේසු එතන එළියේ පේන්නේ නැහැ. හැබැයි ජේසු අලගේ ඇතුලේ අත්දැකීමක් වෙනවා. සමග ජේසු තුලට යනවා. නොපෙනෙන්නේ ඒකයි. හැබැයි යාලා දැන් ජේසුත් එක්ක ඇවිදගෙන යාලා ජේසුත් එක්ක ඇවිදගෙන එන යාලගේ ජීවිතය දකින්නේ මොකක්ද? ජේසුත් එක්ක එන ඇවිදගෙන එන යාලගේ ජීවිතය දකින්නේ මොකක්ද? ජේසුත් එක්ක එන යාලා දකින්නේ ජේසුත් එක්ක එනවා මිසක් ඒ එද්දි යාලා බය වෙලා ඉන්නේ. බය, සකය, චකිතය එන අය ඊට පස්සේ ජේසු ගාවට ආවෙන් පස්සේ මේ සප්‍රසාද වහන්සේ ලැබුවයින් පස්සේ එයාලගේ බය නැති වෙලා දේව වචනය හදවතේ දැල්වෙනවා කියනවා. එයාලා ජෙරුසලමට යනවා. ඒ කියන්නේ එක්ක ගිය ජේසු එතන එක්ක නැහැ. ඇතුලේ වුණයින් පස්සේ එයාලගේ බය නැති වෙලා එයාලා වෙනම අත්දැකීමක් යනවා. සමග ජේසු තුලට එනවා. ඒකද ඔබගේ මගේ ජීවිතේ ගැඹුරටම මේ වචනය යන්නට ඕනේ. සමග ජේසු තුල අත්දැකීමක ඔබ මම ඇතුල් වෙන්නට වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඊට පස්සේ වචන ගන්නවා. ජේසුස් වහන්සේ ඔවුන් සමීපයට වැඩම කර ඔවුන් හා සමග ගමන් ගත්සේක. ඔවුන් උන්වහන්සේ දුටු නමුත් කියන්නේ. ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය. ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය. ඒ කියන්නේ දැක්කට හඳුනා ගන්න බැරි වුණා. හැබැයි මොකද වෙන්නේ? මේක කනෙක් වෙනවා අනිත් පැත්තෙන්. මොකද වෙන්නේ? 30 වෙනි වගන්තිය රොටිගෙන ආශිර්වාද පවසා කඩා ඔවුන්ට දෙන්සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරී. ඇත්තට මේ ට්‍රාන්ස්ලේෂන් එකේ ජුඩි ප්‍රශ්නයක් තියෙනවා. අඳුනාගත නොහැකි විය කියලා කියද්දි ඒක ඇත්තම ට්‍රාන්ස්ලේෂන් එක their eyes were shut.
එමයි හරිම ට්‍රාන්ස්ලේෂන් එකේ තියෙන්නේ. Their eyes were shut of seeing him. කියන්නේ වහලා තිබුණේ එයාලට අඳුර ගන්න බැරි වෙන්න. ඒක පේන්නේ නෑ මගේ ප්‍රේමන්තෙන්. එතකොට ඒ වැහිච්ච තැන සමහරවිට මේක වැහෙන්නේ මොනවා වෙලින්ද? වේදනාව, බලාපොරොත්තුව, කඩාගෙන වැටීම්. එයාලා හිතන රාමු කඩිච්ච තැන. එයාලා බලාපොරොත්තු අපගේ බලාපොරොත්තු මේ කියවගෙන යද්දි තේරෙනවා. අපගේ 21 වෙනි වගන්තිය ඒත් ඒෂ්ටායි මුදාලිම රිස්ටි එකම තැනන් වහන්සේ උන්වහන්සේ යනු අපගේ බලාපොරොත්තුව විය. ඊට පස්සේ මොකද? ඒක මගේ බලාපොරොත්තු කැඩුනම අන්දයි. ඊට පස්සේ 17 උන්වහන්සේ උන්ට කතා කොට මේ ඔබ තර්ක කරමින් යන්නේ කොම කාරණා ගැනද? තර්කය ලොජික් එක ඔබ අන්ධ කරනවා. ඊට පස්සේ මගේ ප්‍රේමාන්තයනි උන්වහන්සේ කියන්නේ යාලා කතා කරලා කියනවා යාලා ගොඩාක් සංతాපයෙන් ගොඩාක් වේදනාවෙන් යන්නේ. ඒකයි වචන කතා කරලා කියන්නේ 17 තර්කම යන්නේ කුමක් කාරණාද ගැන දැසුස එක. ඔහු දුක් මුසුමුහුණින් යුක්තව කියන්න. ඔහු දුක් මුසුමුහුණින් යුක්තව. මගේ ආදර ප්‍රේමන්තයනි ඒ කියන්නේ වේදනාව උන්වහන්සේව දකින්නකින් ඔබව වහිනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ඔබගේ මගේ ජීවිතයේ මේ සප්‍රසාදික අත්දැකීම ජේසු යාලත් එක්ක නතර වෙලා පූප කඩද්දී එයාලා ජේසු අඳුර ගන්නවා. පූප කඩනවා කියන්නේ මොකක්ද? පූප කඩනවා කියලා කියන්නේ මගේ ප්‍රේමන්තයනි එතන ශුද්ධාත්මයන් කොහොමද ඉන්නේ? ශුද්ධාත්මයන් කටයුතු කරන්නේ කොහොමද? එයාලගේ ජීවිතයේ මුල් කිතුරු සභාවේ ඉඳන්ම හැම දවසකම මේ පූප කැඩීමේ අත්දැකීම එයාලා ගෙයින් ගෙදර කරගෙන ගියා කියලා කියනවා. අපි නිකන් රොටි නෙමෙයි කඩන්නේ. ශුද්ධාත්මානුභාවයෙන් අපි යාඥා කරනවා. ප්‍රතුමා ඒ මත යාඥා කරද්දී ශුද්ධාත්මානුභාවයෙන් ශුද්ධාත්මයන්න් වහන්සේ ඒ පූප මිදි රස ජේසුගේ රුධිරය ශරීරයට පෙරලනවා. හරියට ශුද්ධාත්මයන්න් වහන්සේ දේව අම්මගේ කුස තුල ශුද්ධාත්මයන් වහන්සේ දේව අම්මගේ කුස තුල උන්වහන්සේව මාංශගත කරා වගේ මගේ ප්‍රේමන්තනි. ඒක තනිකර ශුද්ධාත්මයන්න් වහන්සේ තුල වෙන දෙයක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා එතන කැඩෙද්දී එයාලගේ ඇස් ඇරෙනවා. ඉතින් මේකයි සමග යන ජේසු එයාලගේ ජීවිතයට සම්බන්ධ වෙන විදිය. හරි. 17. උන්වහන්සේ උන්ට කතා කොට මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණාවක් ගැනදයි අසුසේක. ඔහු දුක් මුසුමුහුණින් යුක්තව වක්තව නතර වූහ. ඔවුන්ගෙන් කියන්න ඔවුන්ගෙන් ක්ලෙෝපස් නම් තැනැත්තා ක්ලෙෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්. කවුද මේ ක්ලෙෝපස්? ඔබට බයිබලයේ මෙයාව වෙන තැනක හම්බෙලා තියෙනවද? මෙයා තව තැනක බයිබලයේ ඉන්නවා. ජෝම් තුමාගේ සුවිශේෂයේ 19 වෙනි පරිච්ඡේදයේ එයා ගැන සඳහන් වෙනවා. ඇත්තටම එයා ගැන නෙමෙයි එයාගේ වයිෆ් ගැන කතා කරනවා. ජෝම් 19 කතා කළා කියනවා මගේ ආදර පින 25 ජේසුස් වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරිය වූ ක්ලෙෝපස්ගේ භාර්යාව වූ මරියාද. ඇත්තට මෙයා විලා ජේසුගේ අංකල් කෙනෙක්. මුල් කිතුණු සභාවේ එයා ලොකු වැදගත් චරිතයක් විදිහට කටයුතු කරා. ඉතින් මේ ක්ලෙෝපස් කියන චරිතය එයාගේ ඒ ස්ටඩි එක අපි එහෙමයි අත්දකින්නේ ක්ලෙෝපස් කියන්නේ කවුද කියන කෙනා. මගේ ආදර ප්‍රේමන්තනි. ඒතර මොකද වෙන්නේ? එයයි ක්ලෙෝපස්ුයි අනිත් තැනත්තා උත්තර දෙමින් මේ දවස්වල ජෙරුසලමේ සිදු කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැයි උන්වහන්සේට කීය. ඒ කියන්නේ මොකක්ද? එයාලගේ ජීවිතයේ සිද්ධි ඔක්කොම එයාලගේ ජේසු අමුත්තෙක් වෙලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජේසු අමුත්තා. අනිත් ඔක්කොම තෙරනාද කියන එයාලගේ ජීවිතේ. උන්වහන්සේ අමුත්තෙක් වෙලා. මොකද එයාලා වචනයෙන් ඈත් වෙලා වචනය අදහන්න නැති තැනකට වැටිලා එයාලගේ සිද්ධි ලොකු වෙලා වචනය පහත් වෙලා ජේසුව අමුත්තෙක් වෙලා මගේ ප්‍රේමන්තයනි. උන්වහන්සේ කිය කවර කාරණාදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. මේක ජේසුගේ විදිය. මුකුත් දන්නේ නැහැ වගේ අහනවා. ජේසු මගේ ප්‍රේමන්තයනි පිලිප්ගේ ගම තමයි රූප වැඩි කරන සිද්ධිය පිලිප්ගෙන් අහනවා අපි කොහෙන්ද රොටි ගන්නෙ පිලිප්. තේරුණාද කියන එක. ඉතින් හරියට මුකුත් දන්නේ නැහැ වගේ ජේසු අහනවා මගේ ප්‍රේමන්තයනි. කවර කාරණා ගැනද? උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුසේක. ඔහු උන්වහන්සේට උත්තර දෙමින් නාසරේදී ජේසුස් වහන්සේ පිළිබඳ කාරණාය. උන්වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියේ ක්‍රියාවෙහිද කතාවෙහිද බල සම්පන්න දිව්‍යසිවරයෙකුව සිටිසේක. එයාලගේ ජීවිතයේ ජේසුව අතීතයට දානවා. වර්තමානය ස්වාමින් වහන්සේ වෛති කරගෙන නැහැ.
වෙච්ච දේ අතීතයට දාලා ඔබ ඔය අතීතයට දාලා ඔබ වර්තමානයේ ජේසුව නැති කරගෙන. ඒතර ඔබගේ මගේ ජීවිතේ ඔබගේ මගේ ජීවිතේ අද ඔබ මම ඉන්න තැන ජේසු පාස්ට් එකක් විතරයි. වෙච්ච සිද්ධියක් විතරයි. කියපු කරපු දේවල් වර්තමානයේ ඔබ ජේසුව ආදි කරගන්නේ. ඒකයි your yesterday is your past. Tomorrow is your future and yesterday is past and tomorrow is your future. It's a mystery. Yesterday was history. Tomorrow is mystery. And today is we call present and it's a gift. මගේ ප්‍රේමාන්තනේ මේ වෙලාවේ ජේසුව ආයිති කරගන්න නැතුව අතීතයට දාලා ඔබ මේ වෙලාවේ නිවුස් ගොඩක ඉඳලා කාලකන්ණි වෙනවා නම් ඒක මහා අපරාධයක්. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. නායක පූජකවරුද කියන්න නායක පූජක අපගේ ප්‍රධානියෝද අපගේ ප්‍රධානී උන්වහන්සේ මරණයට නියම කොට උන්වහන්සේ මරණය කුරුසේ ඇන ගැසූහ. කුරුසේ යන ඒ කියන්නේ මොකක්ද මගේ ප්‍රේමාන්තනේ ආව බ්ලයින්ඩ් කරලා තියෙන්නේ ජේසුව මරුවා කියන සිද්ධිය වේදනාව තමයි යකා ප්‍රොපල්ලවම පාවිච්චි කරන්නේ ස්වාමීන් වහන්සේගේ සම්බන්ධකමින් ඔබ වයින් කරා. වේදනාව අයින් කරලා අපි කියනවා හෙඩොනිසම් කියලා. හෙඩොනිසම් කියලා කියන්නේ ජීවිතේ වේදනාව අයින් කරලා අපි ජීවිතේ සැපම හොයන තැනක නතර වෙනවා. මතක තියාගන්න ඔබ ජීවිතේ වේදනාව අයින් කරද්දී ඔබ ජීවිතේ ප්‍රධානම දෙයක් අයින් කරනවා. මොකද වේදනාව හරහා අපි ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙන්නේ. ඒකයි වේදනාව ඔබ දකින්න ඕනේ දේව වචනයත් එක්ක වචනය තුල ඔබ ජීවිතේ අරගලය කෙනෙක් අයිති කරගත්තේ නැත්නම් ලෝකය තුල ඒක අයිති කරගත්ත ගමම්ම අට ෆ්‍රස්ට්‍රේෂන් ඔබ ජීවිතේ කලකිරිච්ච තැනක ඔබ විහිර වෙනවා. සමහරවිට අද ඔබ ඉන්නේ තැන. දවසින් දවස මේ ප්‍රශ්නයත් එක්ක මුළු ලෝකෙම ලොක්ඩවුන් වෙලා තේරුණාද මුළු ලෝකෙම ෂට් අප් වෙලා තියෙන තැනක මගේ ආදරේ මන්තිනේ ඔබ තවත් මේ අන්ධකාරයට දයන්නේ වේදනාවත් එක්ක. ප්‍රශ්නය උග්‍ර වෙන්න තවත් ඒ ප්‍රශ්නය තුලම ගිලිලා වෙනවද මේක මගේ ප්‍රේමාන්තනේ මේක කියන්න ලේසි කරන්න අමාරුයි අපේ ජීවිතේ ඉඳන්ම ප්‍රශ්නය ඉලිප් වෙන්න ගත්ත ගමන්ම අපි මානසික බයක හිර වෙනවා. ඒකයි ජේසුස් කියන්නේ look into this gospel, look into the scripture, බලන්න වචනය දිහා. ගීතාවලිය 119 එක කතා කරලා කියන්නේ මගේ මාවතට එළිය උන්වහන්සේගේ වචනයයි මගේ ආදර ප්‍රේමාන්තනේ. ගීතාවලියේ තියෙන දිගම ගීතය තමයි ගීතාවලිය 119. 119 උන්වහන්සේ කතා කරලා කියනවා 105 වෙනි වගන්තිය. 105 වෙනි වගන්තිය. ඔබේ වචන කියන්න ඔබේ වචන මාගේ දෙපායට පහනක්ය මාගේ මාවතට එලියක්ය. ඒ කියන්නේ පහන් දෙක සෙප්ප වගේ දාන් යනවා දෙපායට පහන් කියන්නේ. මගේ ආදරේ ප්‍රමන්තනේ. ඔබගේ ඒ කියන්නේ උන්වහන්සේගේ වචනයයි මගේ මාවතට පහන වෙන්නේ. එළිය වෙන්නේ. එතකොට ඒ වචනය එහෙම අයිති කරගන්න නැත්නම් ඔබ කොහේ යන්නද? එතකොට මේගොල්ලන්ගේ මාවතට එළිය මොකක්ද? එළියක් නැහැ. නන්නත්තර වෙලා එම්මවුස් වලට යන්නේ. ජේසු තමයි ඒ ආලෝකය. හරියට ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශයෙන් එතරෙද්දී ගිනි තැඹක් වගේ යාලත් එක්ක ගියා වගේ. ජේසු එයාලගේ ජීවිතයට ආලෝකය අරගෙන යනවා. ඒ අන්ධකාරයෙන් එළියට ගන්න මගේ ආදරේ මන්තිනේ ජේසු එයාලත් එක්ක ගමන් කරනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ඊට පස්සේ මගේ ආදරේ මන්තිනේ වචන ගන්න. ඒත් ඊශ්‍රායෙල් මුදාලීමේ සිට එකම තැනන් වහන්සේ උන්වහන්සේ යනු අපගේ බලාපොරොත්තුව විය. ඔන්න ඊළඟ ප්‍රශ්නය. මොකක්ද මේ ස්ටඩි එකේ කතා කරන්නේ? අපගේ බලාපොරොත්තුව. මගේ ආදරේ ප්‍රේමන්තනේ ඔබගේ බලාපොරොත්තුව ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තුව නෙමෙයි. ඔබ හිතන විදිය නෙමෙයි ස්වාමීන් වහන්සේ ඔබට උත්තර දෙන විදිය. ඔබගේ බලාපොරොත්තුව මේකයි. අමතුන් වහන්සේ උත්තර දෙන්නේ වෙන්නම තැනක. ඒකයි අප ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙන. තේරුණා? ජෝවාන් 8 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය. පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නෙමෙයි. හරිම ලස්සන වචන ගන්න. පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නෙමෙයි. වචනේ තියාගන්න. පුතේ වචන ගන්න. පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නෙමෙයි. රෝමා 8:24. sorry මං කිව්ව වෙන වචනයක් නේ. රෝමා 8:24. රෝමා 8:24 කතා කරලා කියනවා අප ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තු කරන කොටගෙන පෙනෙන දේ ගැන බලාපොරොත්තුවක් නෙවෙයි. පෙනෙන දේ ගැන බලාපොරොත්තු වන්නේ කුමකටද? ඒ කියන්නේ බලාපොරොත්තු පේනවා නම් ඒක ඔබට තේරෙන දෙයක් නෙමෙයි මේ බලාපොරොත්තුව. ඒක ඔබට දන්නේ නැහැ. ඒක උනාසේ 1 කොරින්ති පළවෙනි දෙවෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්ති කතා කරලා කියන්නේ. මොකක්ද වචනය?
මේක ඇතහිල්ල කියන්නේ ආබ්‍රාහම්ට වෙනවා තරු පෙන්නලා කියනවා පරපුරක් තරුවාගේ පරපුරක් ඇති වෙන එක දරුවෙක් වෙන ආබ්‍රාහම්ට තරු පේනවා. හැබැයි විශ්වාස කරනවා ඒක වෙනවමයි කියලා. ඉන්න එකම දරුවා මරන්න කියද්දි මරද්දි ඒත් විශ්වාස කරනවා මරන්න යද්දි ස්වාමීන් වහන්සේ මගේ දේ කරනවමයි කියලා. මේකේ මගේ ආදරේ මන්ත්‍රී වචන කතා කරලා කියන්නේ ශුද්ධ ලේවල ලියා ඇති ලෙස දෙවියන් වහන්සේ ප්‍රේම කරන්නන්ට උන්වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නොදුටු කියන්නේ. ඇසින් නොදුටු කනින් නොඇසු සිතින් නොසිතූ දෙයකි. එහෙනම් කොහොමද ඔබ බලාපොරොත්තු වෙන්නේ ඔබ හිතන දේ? ඔබ හිතන්නේ මෙහෙම වුණා නම් හොඳයි කියලා. ඒක නෙමෙයි උන්වහන්සේගේ දේ. උන්වහන්සේගේ සිතුවිලි අහස වගේ ඔබගේ මගේ සිතුවිලි පොළව වගේ. යෙසායා 55 උන්වහන්සේ 8 වෙනි වගන්තිය ඉඳන් කතා කළා කියලා. එහෙනම් අහසේ සිතුවිලි පොළවට එන්නේ කොහොමද? යෙසායා 55 8 වෙනි වගන්තිය. උන්වහන්සේගේ සමිදාන මම යසේ පවසමි මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ. මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. අහස පොළොවට වඩා බොහෝ ඉහළින් නැතිසේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස්ය. නුඹගේ සිතුවිලි වලට වඩා මාගේ සිතුවිලි බොහෝ උසස්ය. එහෙනම් ඊළඟ වාක්‍යය ගන්න. අහසින් වැටෙන හිමා වැස්ස නොනැවත හැරි නොගොස් පොළව සරුසාර කර පැල නංවා කරල් හට ගන්වා පවුරන්නාට දහන්නේද මිනිසාට ආහාරද ගෙන දෙයි. එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත හිස්ව නොපැමිණ මගේ අදහස් සඵල කර නියමයන් සිකුරට මිටු කරයි. බලන්න මගේ ප්‍රේමවන්තනි අහසේදී අහසේ වැස්ස පොළවට වැටෙනවා කියන අත්දැකීම. ඒතර ඒ තැනදී මොකද වෙන්නේ? ඒ වචන උනාසගේ වචනයි වැස්ස වගේ. ඒතර ඔබගේ මගේ උනාසේ තේරෙන්නේ නැති සිතුවිලි ඔබගේ මගේ ජීවිතවල යථාර්ථයක් වෙන්නේ. දේව අම්මගේ ජීවිතයක යථාර්ථයක් වෙන්නේ කොහොමද? මේ ලෝකේ ජීවිතේ කිසිම කෙනෙක් පුරුෂ සේවනයකින් තොරව දරුවෙක් පිළිසඳගෙන නැහැ. මගේ ආදරපේවන්ත. ඒ අධ්‍යාවම තුළ විතරයි. දේවමට කියද්දී ඔබ සුද්ධාත්මයෙන් පූර්ණ වෙලා දරුවෙක් ලබනවා කියලා කියද්දී ඇයට වෙන කිසිම දෙයක් නැහැ. ඇසින් දැකලත් නැහැ, කනින් අහලත් නැහැ, සිතින් සිතලත් නැහැ. ඒ වචනයම අයිති කර ගන්නවා වචනට දාසියෙක් වෙනවා. ඒ අත්හිල්ල තුළ මේ ලෝකෙ වෙන තියෙන ලොකුම ප්‍රාතිහාර්ය ජේසු දෙවියන් වහන්සේ ඇය තුළ ගැබ් ගන්නවා. ඒකයි එලිසබෙත් මේ කතා කරලා කියන්නේ ලූක 1:45. ලූක 1:45 වෙනස් කතා කරලා කියන්නේ මොකක්ද? ස්වාමීන් වහන්සේ සමිදානන් වහන්සේගේ නාමයෙන් දුන්නා වූ පොරොන්දුව ඉෂ්ට වන්නේම යයි විශ්වාස කළිටුවන්නේම යයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයි. තර භාග්‍ය වෙන්නේ එතන. ඔබ මම වචනෙන් අයින් වෙද්දී මාංශයට හිර වෙනවා. බය බිරාන්ත වෙනවා. කාලකන්ණි වෙනවා. ජේසු ඔබත් එක්ක ගියාට ජේසුව අඳුර ගන්නත් බැරි විදියට නන්නත්තර වෙනවා. ජේසු ඔබත් එක්ක එම්මැනුවෙල් කියන්නේ එකයි. එම්මාවුස් වලට එම්මැනුවෙල් යන්නේ ඔබත් එක්ක අරගල කරන ස්වාමීන් වහන්සේ. හැබැයි ලෝකේ නිවුස් වලින් ඔබ මම අන්ධ වෙලා අන්ධකාර වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එහෙත් ඊශ්‍රායල් මුදාලිමට සිටි 21 එකම තැනන් වහන්සේ උන්වහන්සේ යනු අපගේ බලාපොරොත්තුව විය. කියවගෙන යන්න. එපමණක් නොවේ මේ දේ සිදු වී අදට 3 දවසක් ගත වී ඇත. තවද අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන්ගේ ළඟට ගොස් උන්වහන්සේගේ සිරුර නොදැකාවුත් ඔවුන්ට දර්ශනය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවමානව සිටින සේකැයි පැවසූ බව කියා අප විස්මිත කළහ. මගේ ආදරේ මන්තෙන් බලන්න. දැන් මේගොල්ලෝ මේ අත්දැකීම ස්ත්‍රීන් දැකපු දේ තේරුණාද කියන එක. ගෝලියෝ හිස් වෙච්ච සොහොන දැකපු දේ ඔක්කොම දැකලා තමයි මේ අතහැරලා යන්නේ. ඒ හැම දෙයක්ම තියෙද්දි එයාලා අතහැරලා යනවා. මගේ ආදරේ ප්‍රේමන්තනේ. ඉතින් ඒක අයිති කරගන්න පුළුවන් තරම් පසුබිමක එයාලා වචනය අයිති කරගෙන තිබෙන්නේ නැහැ. වචනයට වඩා එයාලා ලෝකයේ දෙයින් එයාලා පුරවගෙන තිබුණේ. ඒ විරුණාසේ වුන් අමතා ඊළඟ වචනේ කරගෙන ගන්නවා බලන්න අයිගෙන් සමහරක් සොහොන්ගේ ළඟට ගොස් ඒ ශ්‍රී කියලා සිදුටුවෝය. ඒත් ඔහු උන්වහන්සේ නොදුටුවෝය කීය. ඒ කියන්නේ දකින්නකම විශ්වාස කරේ නැහැ. එවිට උන්වහන්සේ වුන් අමතා බුද්ධිහීන වූද කියන්නේ. බුද්ධිහීන වූද දිවසිවරයන් පැවසු සියල්ල දිවසිවරයන් පැවසු සියල්ල ඇදහිීමට මැලි වූද ඇදහිීමට මැලි වූ තැනැත්තෙනි ක්‍රිස්තුස් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිති ස්වකීය තේජස්ශ්‍රීයට පැමිණිය යුතුව තිබුණා නොවේද කියා පැමිණිය යුතුව තිබුණා නොවේද කියා
මෝසස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන සියලු දිවැසිවරයන්ගෙන් මුළු ශුද්ධ ලියවිල්ලෙහි මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන තමන් ගැන සඳහන් කරුණු සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන්සේක. ඔවුන්ට පහදා දුන්සේක. එයාලගේ ජීවිතයට ආලෝකය වෙන්නේ උන්වහන්සේගේ වචනය. ජේසු එක පුරාණයේ තිරන් පුරාණ ගිවිසුමේ ඉන්තග්ගන දිවැසවලිය ව්‍යවස්සාවලිය හරහා එයාලට තේරුම් කරනවා මගේ ආදර ප්‍රේමන්තයනි. මුළු වචනය එයාලට තේරුම් කරනවා. ඒ තේරුම් කරන වචනයේදී මගේ ආදර ප්‍රේමන්තයනි එක පැහැදිලිවම තාබෝර් අත්දැකීම අපි දකිනවා ලුක් 9 වෙනි පරිච්ඡේදයේ 28 සිට 31. තාබෝර් අත්දැකීමේදී මොකද වෙන්නේ? ජේසු අන්‍ය රූප විනාශ වෙන වෙලාවේ මෝසස් සහ එලියා දෙපැත්තේ එයාලා කතා කරන්නේ මොකක් ගැන? මෝසස් සහ සියලු දිවසිවරයන්ගෙන් පටන්ගෙන සමාවෙන්න. ලුක් 9:28. මේ වචන පවසා 8 දිනකට පසු උන්වහන්සේ පේදුරු යෝහාන්ද ජාකබ්ද කැඳවාගෙන යාඥා කරන පිරිස කන්දකට නැගුණසේක. යාඥා කරද්දී උන්වහන්සේගේ මූර වෙනස් වී උන්වහන්සේගේ වස්ත්‍ර ධවල කාන්තියෙන් බැබලෙනි. හදිසිය මිනිස්සු දෙදෙනෙක් උන්වහන්සේ සමග කතා කරමින් වූහ. උනම් මෝසස් එලියාය. මෝසස් තමයි මගේ ප්‍රේමාන්තයනේ ව්‍යවස්ථාවලිය, එලියා තමයි දිවැස්සාවලිය. දැන් ජේසුස් මෙතන ගන්න මොකක්ද? ව්‍යවස්ථාවලිය, දිවැස්සාවලිය. මේක තාබෝර් වල අත්දැකීමක්. තාබෝර් වල මහිමයෙන් ජේසුස් ප්‍රකාශ වෙන තැන කතා කරේ මොනවා ගැනද? වචන ගන්න. වචන ගන්න. ඔහු තේජස්ශ්‍රීයෙන් යුක්තව පෙනී උන්වහන්සේ ජෙරුසලමේදී ඉටු කරන්නට යන ජීවිත පූජාව ගැන කතා කරමින් සිටියහ. මේක ස්වර්ගික මාතෘකාවක්. ජේසුස් දුක් විඳින්න ඕන කියන එකයි එයාලා තාබෝර් වල කතා කරේ. ජේසුස් අද මෙතනත් එයාලට පෙන්වන්නේ මෙහෙම මම වෙන්නම ඕනේ කියන එක. දේව වචනයත් එක්ක යන කෙනා මගේ ආදර ප්‍රේමන්තනේ. ඒකයි සිමියෝන් ජේසුස් අම්මට කතා කරලා කියන්නේ ඔබගේ හදවත කඩුවකින් මෙන් සිදුරු වෙනවා. බොහෝ දෙනාගේ සිත්වල සිතේ අරමුණු අනාවරණය වෙන මිනිස ඔබගේ හදවත කඩුවෙන් සිදුරු වෙනවා. දේව වචනයත් එක්ක යද්දි ඒක ඔබගේ මගේ ජීවිතවල දැනෙන්නටම වෙනවා මගේ ප්‍රමාන්තනේ. අත්දකින්නටම වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඊට පස්සේ මොකද වෙන්නේ? 28. ඔහු යමින් සිටි ගමට ලං වූහ. එහෙත් උන්වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක. මොකද වෙන්නේ? ජේසු තවත් දුර යනවා බව පෙන්වනවා. හරියට දැන් ජේසුට වෙන මනමක් තියනවා වගේ. හරියට පිනිසේ කාන්තාව ඉල්ලද්දි අර මගේ දරුවා සුව කරලා දෙන්න කියලා ජේසු දැනෙන්නේ නැහැ වගේ ගියා. එයා පිටිපස්සෙන් ඇවිල්ලා හිඟා කනකම් එනවා. ගෙදරට යනකම ජේසු යන්නේ උත්තර දෙන්නේ නැහැ. වෙන ගමනක් යනවා වගේ පෙන්නනවා මගේ ප්‍රේමාන්තනේ. මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ උන්වහන්සේ පෙන්නන විදිය. නමුත් උන්වහන්සේගේ ඇත්ත විදිය එකයි. ජේසු කානානුර විවාහ මංගල උත්සවයේදී කතා කරන ස්ත්‍රිය ඔබත් මාත් මේ ගැන කරදරවන්නේ මොකටද? හරියට ජේසු ඒක කරන්නේ නැහැ වගේ පෙන්නනවා. මොකද ඔබගේ මගේ ජීවිතය ඇතුළ ගන්න. එවිට ඔව්හු කියන්නේ. එවිට ඔව්හු දවස ගෙවි සමස් වේගෙන එන බැවින් සමස් වේගෙන අප සමග නතර වනු මැනව. අප සමග නතරව මැනව. දැන් ඒගොල්ලෝ ගෙදරට ඇවිල්ලා ඉන්නේ. දැන් කාට දවස ගෙවි හවස් වෙගෙන යනවා කියන්නේ ජේසුගේ ප්‍රශ්නයක් නේ. අමුත්තගේ ප්‍රශ්නයක් නේ. ඇයි ඒගොල්ලෝ පෙරත්ත කරන්නේ නතර වෙන්න කියලා මගේ ප්‍රමාන්තේ. එයාලගේ අතුලාන්තයේ අන්ධකාරයක්. අතුලාන්තයේ බයක්. ජේසුට කියනවා එයාලත් එක්ක ඉන්න කියලා. පෙරත්ත කළා. උන්වහන්සේ වුන් සමග නතර වීමට ගෙට ඇතුළු වූ සේක. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ තමයි එයාලගේ ගේ තමයි එයාලගේ සිකියුරිටි එක. එයාලගේ ආරක්ෂාව එයාලා වහගන්න තැන. ජෙරුසලමෙන් පැනලා ඇවිල්ලා එයාලා ඉන්න තැන මගේ ප්‍රමාන්තනේ. ජේසු එයාලගේ ගෙදරට ඇතුල් වෙනවා. උන්වහන්සේ උන් සමග නතර වීමට ගෙදර ඇවිස්සේක. තවද උන්වහන්සේ කියන්නේ තවද උන්වහන්සේ ඔවුන් සමග කෑමට හිඳගත් කල්හි කෑමට හිඳගත් මගේ ආදර ප්‍රේමන්තනි ජේසු නතර වෙන තැන. ජේසුත් එක්ක ඔබ නතර වෙන තැන. ජේසු නතර වෙන තැන. ජේසුත් එක්ක ඔබ නතර වෙන තැන. අපි ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ 39 වෙනි වගන්තියේ මුල් ශ්‍රාවකයන් කැඳවීමේ සිද්ධියට යනවා. ජේසු කතා කරලා කියනවා ඇවිත් බලන්නයි උන්වහන්සේ උන්ට වදාළසේක. එසේ උන්වහන්සේ වැඩ සිටින ස්ථානය දැක එදින උන්වහන්සේ සමග ගත කළහ.
වේලාව සවස 4ට පමණ විය. ජෝම්තුමා අවුරුදු 80 දී ලියන්නේ 80 100 අතර. ඒතර වයසක කෙනෙක් විදියට ජෝම්තුමා මේ සුවිශේෂී ලියද්දි එක්සැක්ට්ලි සවස 4 කියලා ලියන්න තරම් ඒ ජේසුත් එක්ක මුලින්ම නතර වෙච්ච වෙලාව එයාගේ ඔළුව ඇතුලේ සීල් වෙලා තියෙනවා. ජේසු නතර වුණොත් ඔබගේ ජීවිතේ එතන මහා පුදුම දෙයක් වෙනවා මගේ ප්‍රමාන්තනේ. ඒ වෙන්න පුළුවන් ලස්සනම දේ තමයි එයාලගේ ජීවිතේ වෙන්නේ. නතර වෙනා උන්වහන්සේ මොකද කරන්නේ? තවද උන්වහන්සේ උන්සා සමග කැමරේ ඉඳගත් කල්ලි රොටිගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දුන්සේක. මගේ ආදර ප්‍රමාන්තනේ මේ තමයි ජීවිතේ ස්වාමීන් වහන්සේ නතර වෙන තැනදී ඔබගේ මගේ ජීවිතේ වෙන්න පුළුවන් ලස්සනම දේ, ප්‍රබලම දේ, බල සම්පන්නම දේ මොකක්ද? ඔබවහන්සේගේ සප්‍රසාදික නතර වීම. ජේසු අහස් නැගලා ලෝකෙන් යන්න ඉස්සෙල්ලා මම බස් එක සදහටම ඉන්නවා කියන තැන දයාබරම ගැඹුරින්ම හිටියේ සප්‍රසාද වහන්සේ තුල. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මොකද්ද වෙන්නේ මගේ ප්‍රමාන්තනේ? රොටිගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දෙන්සේක. රොටි කවුද හැදුවේ? ජෙත්සමනේ ජෙනසරෙත් විලාසවල රොටි හැදුවේ ජේසු. හැබැයි මෙතන එයාලා හදපු රොටි. තමයි එයාලගේ ජීවිතයේ ඇත්ත. ජේසු මොකද කරන්නේ මගේ ප්‍රමාන්තනේ? ඒ අද පූප වැඩි කරන ප්‍රාතිහාරයේදී රොටි 5යි මසුන් 2 දෙනා ජේසුගේ අතට අරගන්නවා. එයාලගේ ජීවිතයේ උත්තරය, එයාලගේ ජීවිතයේ පෝෂණය, එයාලගේ ජීවිතයේ හැම දෙයක්ම තමයි රොටි. ජේසු ඒ රොටි අතට අරගෙන ආශිර්වාදය රොටිගෙන ආශිර්වාදය පවසා. ඒ කියන්නේ මොකක්ද? උන්වහන්සේ ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ජේසු ඒ ප්‍රාතිහාර්ය කරන්නේ කොහොමද? මගේ ආදර ප්‍රමාන්තනේ ජේසුගේ ජීවිතේ එයාලා දකින්න තැනට ගන්න කොහොමද? ප්‍රශංසාවත් එක්ක. අත ඇති දේ අරගෙන ස්තුති කරනවා. නැති දේ ගැන මැසිවිලි කියනවට වඩා අත ඇති දේ අරගෙන ස්තුති කරනවා මගේ ප්‍රමාන්තනේ. ආශිර්වාදය පවසා. ඒකයි ජේසු ජෝම්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ ලාසරස්ගේ මලකඳ ඉස්සරහා කුණු වෙච්ච ලාසරස්ගේ දොරකොඩ ඉස්සරහා තාත්තට යාඥා කරන්නේ කොහොමද මගේ ප්‍රමාන්තනේ? තාත්තට යාඥා කරන්නේ මෙන්න මේ විදිහට. තාත්තට යාඥා කළා කියනවා ජේසුස් වහන්සේ කතා කළා කියනවා 41 එවිට ඔහු ගල ඉවත් කළ ජේසුස් වහන්සේ ඇස්සස්වා පියාණනි ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි. සම විටම ඔබ මට සවන් දෙන මම දනිමි. ඒත් මා මේ දෙක කිව්වේ මා ඒව වදාළ බවට අවට සිටින සමූහයා දැනගන්න අපි නිසා වදාළසේක. ඒකයි මාක්තුමාගේ 11 වෙනි පරිච්ඡේදය අපි දකින්නේ ස්තුති කරනවා කියන එකේ බලය මගේ ආදර ප්‍රමාන්තයනේ. ඒ ස්තුතියත් එක්ක කරන යාඥාව මාක්තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රමාන්තයනේ. 23 සැබවින්ම මම ඔබට කියමි කවරෙක් නමුත් මේ කන්දට ඉදිරි ගොස් මුහුදෙහි පතිත වේවායි කියා තමා කියන දේ සිදුවන්නේම යයි නිසක සිතින් අදහන්නේ නම් ඒ සිදුවන්නේම. එබැවින් මම ඔබට කියමි ඔබ යාඥාවේ අදින කවර දෙයක් වුවද එය ලැබුණේ යයි අදහන්න. ලැබුණා යයි ස්තුති කරන්න. තීන දෙයක් එක්ක ස්තුති එක තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ ස්වාමීන් වහන්සේ ඔබගෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? උන්වහන්සේ කතා කරලා කියනවා නිතරම ප්‍රීතිවන්න නොකඩවා යාඥා කරන්න සියල්ලෙහිදී තුති දෙන්න. සියල්ලෙහිදී කිතුණුවන් වශයෙන් දෙවනස් ඔබකින් බලාපොරොත්තු වන්නේ මේ අය. ජේසු මොකද කරන්නේ? යාළගේ අතේ තියෙන දේ අරගෙන ස්තුති කරනවා මගේ ප්‍රමාන්තයනේ. හැබැයි ස්තුති කරලා ඊට පස්සේ කඩද්දී ඒ දේ කඩද්දී යාළගේ ඇසරෙනවා. ඒ දේ කඩනකොට වාසේ මගේ ආදර ප්‍රමාන්තයනේ පුරාණයේ සිටම එයාලගේ ජීවිතයේ මේ අත්දැකීම කඩනවායි කියන එක. අපි දකින උප්පත්ති 15 වෙනි පරිච්ඡේදයේ සතුන් දෙපළු කරලා හදවත පැලෙන තැන දෙවියන් වහන්සේ ගිවිසුම මුල්ම ගිවිසුම ඇති කරගන්න යාලත් එක්ක. ගීතාවලිය 51:17 ලියාගන්න ගීතාවලිය 51:17 උන්වහන්සේට ප්‍රසන්න බිලිපන්රුව තමයි තැලෙන බෙදෙන සිත කියන එක. ගීතාවලියේ 34:18 තැලුණු බිඳුණු සිතක් උන්වහන්සේ කවදාවත් ඉවත දාන්නේ නැහැ කියන එක. ලූක් 2:35 ඔබගේ හදවත කඩුවකින් මෙන් පසාරු වෙනවා කියන එක. මගේ ආදර ප්‍රමාන්තිනේ එහෙම කඩද්දී ඇස් ඇරුණා කියන එක ඒක හරි ලස්සන අත්දැකීමක්. ඇස් ඇරුණා කියද්දී අපි දකිනවා මගේ ආදර ප්‍රමාන්තිනේ ඒ ඇස් ඇරෙන සිද්ධිය ඒ ඇස් ඇරෙනවා කියද්දී ඒ කියන්නේ එයාලා මෙච්චර කාල අන්ධකාරයක හිටියේ. ලුක් 22:34ට යන්න.
ලූක් 2:22-24 මේක හොඳට අහගන්න. මේක ලස්සන ගැඹුරක් අපි කතා කරන්නේ. එයාලගේ ඇස් ඇරුනේ. ඒ කියන්නේ ඇස් වැහිලා තිබුණේ. තිම්මර පටක්. හරියට හෝලිය ෆෝලිස් සුවිශුද්ධ වූ තැන ජේසුස් මරුණෙන් පස්සේ තිරය උඩ සිට පහළට ඉරුණා කියලා වගේ. ලූක් 22:34 කතා කරලා කියනවා ජේසුස් වහන්සේ කතා කරමින් පේදුරු සමාවෙන්න. ලූක්තුමා කතා කරන විදියට කුරුසේ යන ගහන 23:34 සමාවෙන්න. 23:34 කතා කරලා කියනවා කුරුසේ යන ගහන තැනදී ජේසුස් වහන්සේ කතා කොට පියාණනි ඔවුන්ට කමාව මැනව ඔවුන් කරන දේ ඔවුන් නොදනිති වදාළසේක. ඒ කියන්නේ දන්නේ නැති කම නොපෙනෙන කම. එතනින් තමයි ස්වාමීන් වහන්සේ කතා කරලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමන්තෙනි ලූක් 5:10 අන්ද ඒ අකිකරු පුත්‍රයාගේ ඇස් ඇරුණා හරිසී කල්පනාවට ආවා කියන එක. මගේ ප්‍රේමන්තෙනි කඩන බිඳෙන අත්දැකීමකදී එයාලගේ ජීවිතය ඇස් ඇරෙනවා. ජෝම්තුමාගේ 2016 මරියා මගේ ප්‍රේමන්තෙනි ජේසුව දැකලා උයන් ගොව්වා කියලා හිතනවා ඇස් වැහිලා තියෙන්නේ. ජේසුස් නම කියලා කතා කරනවා මරියා කියද්දි එයාගේ ඇස් ඇරෙනවා. ජෝම් 21:4 අපි දකිනවා මගේ ප්‍රේමන්තයනේ එයාලම් තිබේරියස් මොදේ මාළු අල්ලන තැනදී මාළු අල්ලද්දී මාළු මසුන් රාශියක් අහුණාන් පස්සේ ප්‍රේම කළ ගෝලයා තමයි කියන්නේ අන්න ක්‍රිස්තුස්වත් ජේසුස් කියලා කතා කරද්දී ඒ ස්වාමීන් වහන්සේ කියලා කතා කරද්දී පේදුරුතුමා මුහුදට පැනලා ජේසුස් ගාවට යනවා. එතන මගේ ප්‍රේමන්තනේ මේ ඇස් ඇරෙනවා කියන අත්දැකීම බින්දුණු සිතක් ඇතුලේ ස්වාමීන් වහන්සේ එයාලගේ ජීවිතේ ඇස් අරිනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. හුදෙක් වේදනාව විතරක් ඇස් අරින්නේ නැහැ. වේදනාව ස්වාමීන් වහන්සේගේ ආදරයත් එක්ක සම්බන්ධ වෙද්දී ඒකයි 2 කොරින්ති 7:18. ඒකයි ජුදාස්ගේ වේදනාව තිබුණා බෑ ඇස් ඇරුන්නේ නැහැ. ඇස්සරනවා කියන්නේ ස්වාමීන් හරි සීකල්පාවට පැමිණ තාත්තගේ ආදරය මොකක්ද කියන එක දැනෙන තැන. ලුක්තුමාගේ 2 කොරින්ති 7:8 වචන ගන්න. බලන්න මගේ ප්‍රේමන්තනේ වේදනාව මාගේ ලිපිය නිසා ඔබට සිත් වේදනාවක් ඇති වූ නමුත් ඒ ගැන කනගාටු නොවිමි. ඒ ලිපිය නිසා ටික කාලයකට පමණක් සිත් වේදනාවක් ඔබට ඇති වූ බව දනිමි. ලිපිය නිසා සිත් වේදනාව. ඒ ගැන මා කලින් කනගාටු වූ නමුත් දැන් මම ප්‍රීති වෙමි. එසේ වන්නේ ඔබට සිත් වේදනාවක් ඇති වූ නිසා නොවේ. ඔබගේ සිත් වේදනාව පසුතැවි සිත් හරවා ගැනීමකට දුන්නේ නිසාය. ජුදාස්ගේ ප්‍රශ්නේ එකයි සිත් හරවා ගැනීමක් නැහැ. වචන තියාගන්න ආයි. මොකද වෙන්නේ? වේදනා තුරුදු නිසා ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ඒ සිත් වේදනාව දැරූ නිසා අපෙන් ඔබට කිසි විදියකින් හානියක් නොවිය. දේව කැමැත්ත අනුව කියන්නේ දේව කැමැත්ත සිත් වේදනාව දරා ගැනීමෙන් සිත් හරවා ගැනීමේ පසුතැවිල්ලක් ඇති වී ඒ ගැලවීමට මඟ පාදන බැවින් කනගාටු වීමට ඉඩක් නැත. ඒත් ලෞකික පිළිවෙල අනුව සිත් වේදනාව දරා ගැනීම මරණය ගෙන දෙයි. ඒකයි මගේ ප්‍රේමන්තේ. සප්‍රසාදය හරහා උන්වහන්සේගේ අතේ බිඳීම හරහා ඔබගේ ඇස් ඇරෙද්දී ඔබ ස්වාමීන් වහන්සේව දකිනවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. වචන ඊළඟට යනවා. මොකද උන්ගේ ඇස් හැරි උන්වහන්සේ කවරෙක් දැයි හැඳින ගත්හ. එවිට උන්වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් විය. දැන් මේක තමයි සප්‍රසාද වහන්සේ තුල තේරුම් ගන්න පුළුවන් ලස්සනම තැන. මගේ ආදර ප්‍රේමන්තනි අපි පූප ගත්තාම දැන් එදා අතුරුදහන් වෙච්ච ජේසුස් සප්‍රසාදය ඇතුලේ හැංගෙනවා. ඒ රොටි අස්සේ හැංගෙනවා. රොටි අස්සට යනවා. අද අපි මොකද කරන්නේ? අද අපි පූප අරගෙන කඩලා අපි අනුභව කරද්දී එදා හැංගිච්ච ජේසු පූප අස්සේ හැංගිච්ච ජේසු ඔබ මගේ ජීවිතයට එනවා. ඒ ජීවිතේන අත්දැකීමත් එක්ක යන්නේ. අපි කියනවා ඒකට transubstantiation. මොකද්ද? transubstantiation. සත්‍යයක් විතර ප්‍රැක්ටිස් කරන්න. හිතන්න මේක පූපය කියලා. මගේ ප්‍රේමන්තයනි මේක පූපය කියලා හිතන්න. දැන් මේක පූපය දක්වම transubstantiation කියලා කියන්නේ. ඔබ දකින්නේ දැන් එදා පූපය ජේසු කැඩුවෙන් පස්සේ ජේසු නැති වුණා. හැබැයි එයාලා වැළඳුවෙන් පස්සේ යාට බලය ලැබුණා. ඒ කියන්නේ ජේසු පූපයට ගියා. බැලුමටම සප්‍රසාද වහන්සේ කියන්නේ ඒ පූපය කියන්නේ
ඒ පූපේ සුදු පාටයි පිටි රොටි ඔක්කොම එහෙමයි පේන්නේ. ඒකට අපි කියනවා එසන්ස් කියලා. මේක හැදිච්ච දේ. මේ පහිර පෙනුම හැඩය රසය ඒක තමයි එසන්ස් කියන්නේ. Trans substantiation කියන්නේ substance change essence remains the same. ඒ කියන්නේ මේක බැලු බැලමට පූපේම තමයි. හැබැයි ඇතුලෙන් essence එක ඒ පූපේ නෙමෙයි. ඒ ජේසුගේම ශරීරය වෙනවා. ඒක තමයි ඒ කැඹුරු අත්දැකීම මගේ ආදරේ මන්තිනේ. උතර පූජාවේ ලස්සන තැනක් මේක. සප්‍රසාද වහන්සේ සහ දේව වචනය ඊළඟ වචනේ වගන්ති ගන්න. එවිට උන්වහන්සේ වුන් කෙරෙන අතුරුදානුසේක. එකල ඔව්හු කියන්න. එකල ඔව්හු අපහා සමග උන්වහන්සේ අපහා සමග මගදී කතා කරද්දිත් ශුද්ධලිය වෙල්ල පහදා දෙද්දිත් අපේ හදවත දැවි ඇවිලී ගියා නොවේදැයි එකිනෙකාට කියයි. ඒක තේරෙන්නේ සප්‍රසාද වහන්සේ ලැබුවෙන් පස්සේ. ඒකයි පූජාවේ දේව වචනේ සංග්‍රහය පඬුරු පිදියේ සංග්‍රහය කොටස. දේව වචනය සහ සප්‍රසාද වහන්සේ මේ දෙක එකට යන්නේ. සප්‍රසාද වහන්සේ ලබද්දී දේව වචනය ජීවමාන වෙනවා. ජීව වචනය සප්‍රසාද වහන්සේ තුල ජීවමාන වෙනවා. මේ දෙක එකම. ඒ කියන්නේ වචනය දැවි හදවත තුල දැවි ඇවිලී ගියා නොවේද? වචනය වෙන් කරලා සප්‍රසාද වහන්සේ වෙන් කරන්න බෑ අපිට. සප්‍රසාදයේ වචනයයි මාංශගත වෙන්නේ. ඒකයි පූජාවේ පළවෙනි කියවීම දෙවෙනි කියවීම පිළිතුරු ගිය මේ ඔක්කොම ඕනේ සුවිශේෂයත් එක්ක සප්‍රසාද වහන්සේ ලබා ගන්න. මේ දවස්වල ඔබට නැත්තේ ඒක. නිසා ඔබට තියෙන්නේ වචනයත් එක්කම ඒ ගැඹුරට යන්න මගේ ප්‍රමාන්තනේ. දැවි ඇවිලී ගියා නොවේද? එතකොට මේ වචනය හදවත ඇතුලේ ඇවිලට ගින්නක්. ජෙරමියා 29 කතා කරලා කියනවා ඒ වචනය මගේ හදවත ඇතුලේ ගින්නක් වගේ දැල්ුණා කියලා. ගින්නක් වගේ. මම සමිඳුන් වහන්සේ අමතක කර එතුමාණන්ගේ නාමෙන් තවත් කතා නොකර මේ කී විට ඔබ තුමාණන්ගේ වචන මාගේ සිතේ ගින්නක් මෙන්න ඇවිලයි. ඒ කියන්නේ එය මාගේ ඇටකටු ඇතුලේ සංගවී ඇත. ඒ සංගවා තබා ගැනීමෙන් මම බොහෝසේ වෙසරපත් වීමි. ඒ තවත් ඒ තබා ගැනීම මට නොකල හැකිය. ඒකයි මේ වචන. ඒ කියන්නේ හදවතේ දැල්විච්ච අත්දැකීම. මගේ ආදර ප්‍රේමන්තිනේ අපි මෙතන අවසන් කරනවා මේ ස්ටඩි එක. එයාලා ජෙරුසලමෙන් මොකද වෙන්නේ ඒකාන්තයෙන්ම මම ස්වාමීන් වහන්සේ සමාවෙන්න. 33 ඔව් ඒ වේලේම නැගිට කියන්නේ. ඔහු ඒ වේලේම නැගිට ජෙරුසලමට පෙරලා ගොස් 11 දෙනාද ඔවුන් සමග සිටි අනික් අයද ඒකාන්තයෙන්ම මම ස්වාමීන් වහන්සේ නැගිට සිටින ඒකාන්තයෙන්ම ස්වාමීන් වහන්සේ නැගී සිටින සේක සීමොන්ටද පෙනුසේකයි කියමින් සිටිනු දුටුහ. එවිට ඔහු මගදී තමන්ට සිදු කාරණා සහ රොටි කැඩීමේදී උන්වහන්සේ ප්‍රකාශ වූ සැටි පැවසුවා. ඒක වෙන්නේ සංඝය තුළ මගේ ප්‍රේමන්තේ. සංඝය ජෙරුසලමට ආපහු වෙනවා. සංඝය තියෙන්නේ එතන. පෙදුරුතුමා ඉන්නේ එතන. ගෝලයෝ ඉන්නේ එතන. එයාලගේ ජීවිතය එයාලගේ එක්ස්පීරියන්ස් එක අනිත් අයගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක සංකලනය වෙනවා, පෝෂණය වෙනවා, අත්දැකීමකට යනවා. ජේසු ශදාත්මයන්ෝ අරගෙන එන්නේ ඒ සංඝය ඇතුළට උඩුමහල් මැදුරට. එම්මාවුස් වලට නෙමෙයි. ඒ වගේම ගිය සතිය අපි දැක්කා තෝමස් එලියට යනවා. ගිය සතිය අපි දැක්කා තෝමස් එලියට යනවා. එලියට ගියාම එලියට ගිය තෝමස් නෙමෙයි. එතන සංඝයට එන අයට දර්ශනය වෙන්නේ. එනිසා සභාව කතෝලික සභාව ඔබගේ සභාව කියන තැන ප්‍රධාන අත්දැකීමක් වෙනවා. ඉතින් සරලව ගත්තාම එයාලා ජෙරුසලමෙන් ඉවත්ව එම්මාවුස් වලට යනවා. එම්මාවුස් වල ජේසුව දැකලා නැවත ජෙරුසලමට එනවා මගේ ආදර ප්‍රේමාන්තනි. අපි අවසන් කරමු. අවසානයේ වචනය ඉක්මනට කියවලා පෙදුරුතුමාගේ අත්දැකීම තුළ එක පෙදුරු වචනය අපි ආයත කරගන්නවා. එක පෙදුරු 17 සිට 21 දක්වා 1:17 සිට 21. තවද මනුෂ්‍යයාගේ තරාතිරම් නොබලා එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන උන්වහන්සේට මේකේ ඔබ ලියා ගන්න තරාතිරම් අනුව විනිශ්චය කරනවා කියන එක. තරාතිරම් අනුව විනිශ්චය කරනවා කියන එක ක්‍රියා 10:34 අපි දකිනවා. තරාතිරම් අනුව විනිශ්චය ස්වාමීන් වහන්සේ මිනිසාගේ තරාතිරම් බලන්නේ නැහැ කියන එක. ඊළඟට ගලාති 2:6 අපි දකිනවා මිනිසාගේ තරාතිරම් බලන්නේ නැහැ කියන එක. දෙවියන් වහන්සේට තරාතිරමක් නැහැ. මනස්තාප වෙන හැම කෙනෙකුටම උන්වහන්සේ ඒ ආදරය, ඒ අත්දැකීම ලබා දෙනවා.
ඊට පස්සේ බලමු පියානෝ කියා ඔබ යාඥා කරන්න උනම් මිහි පිට ඔබ විදේශීව සිටි කාලය දේව ගරුපියෙන් ගත කරන්න. මේ කාලය විදේශීවයි අම්බලමක් මං කිව්වේ. මේ ලෝකේ අම්බලමක් අපිට යන්න තියෙන තැනක් තියෙනවා. 18. ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදන ලැබුවේ රන්වත් රිදීවත් එවැනි දි รา යන දේවල් මගින් නොව. ඒකනේ පේදුරුතුමා ක්‍රියාපොතේ 3:6 කතා කරලා කියන්නේ සුදර්ශන පොකුණ ගේට්ටුව ගාව ඉන්න මිනිස්සුන්ට කතා කරලා කියනවා මට ඔබට දෙන්න රන්වත් රිදීවත් නැහැ. ඒ වලින් වැඩක් නැහැ. තේරුණාද කියන එක? ඒක නිසා රන්වත් රිදීවත් නොව දේවල් මගින් නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුස් වහන්සේගේ අගනා ලය කරන කොටගෙන බව දන්නහුය. බැටළු පැටව නිකලල් බැටළුවව මරලා උළුවස්සේ ලේ ගාලා මරණයෙන් මුදවා ගත්තා වගේ ජේසුගේ ලේවල බලයෙන් ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්වම ගලවනවා. මගේ ආදර ප්‍රේමාන්තනි. මේ සඳහා ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ මැවීමට පෙර තෝරා ගනු ලැබූ මේ අන්තිම දවසේදී ප්‍රකාශ කරනු මේ මිදීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ මැවීම පෙර තෝරා ගනු ලැබ මේ අන්තිම කාලයේදී ප්‍රකාශ කරනු ලැබුසේක. ඔබ මම කියන්න ඔබ මෙම ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදන්නෝය. මෙසේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලද බලාපොරොත්තුවද ඔබට ඇත. ඔබ මාව ගලවන්නේ ඒ අත්දැකීම තුළ වචනය අයිති කරගන්න. එම්මාවුස් වලට දුවන අපි නැවත ජෙරුසලමට ඇවිල්ලා ඉහළින් ලැබෙන බලයෙන් සන්නද්ධ වෙන්න. මේ ඉරිදා පූජාවට ලෑස්ති වෙන්න. පල්ලියට යන්න බැරි වුණත් මේ වචනයත් එක්ක මෙනෙහි කරලා ජේසුව ගැඹුරින් අත්දකින්න පල්ලිය යන ලෑස්ති වෙන්න මේ වචන උදව් කරගන්න කියලා ආරාධනා කරනවා. ඔබ සෑම දිනාටම ජේසු පිහිටයි.